හරිද? අද අපිට තියෙන මේ රිවිෂන් එකේ මිටියුට් එකේ අන්තිම ගණන් දෙකයි ඉතුරු නේ අපිට. අපිට ඉතුරු තියෙන අභ්‍යාසාංක 27යි. හරිද? අභ්‍යාසාංක 27යි 20 30යි විතරයි නේද ප්‍රශ්න දෙකනේ. හරි. අද තියෙන මේ දෙක ඉවර කරලා පුතේ ප්‍රශ්න පත්‍රාංක 3 ඉවර කරන්න. ටග්ගාලා ඉවර කරමු. ඒක පුතේ අද කරාම උපයෝගී පොත් පාඩම ඉවරයි රිවිෂන් එකේ. ලබන සතියේ ගිණුම් කරන සමීකරණ පටන් ගන්න තියෙන්නේ අපිට. හරි. එහෙනම් බලමු වැට් ටික පුතේ. හරිද? බලමු පුතේ වැට් ටික. හරි. බලන්නකො ප්‍රශ්නේ. හරි. බලන්න. පුතේ අපිට තියෙන්නේ අභ්‍යාසාංග 27 ඔක්කොම බලන්න. හරි. ලෑස්ති නේද අභ්‍යාසාංග 27? හරි. කියවනකො අභ්‍යාසාංග 27. කට්ටියනකම් බලන්න පුතේ අභ්‍යාසාංග 27. සිල්ලර් බඩු වෙළඳපොළ යසන්තගේ ලෙජරේ 2021 ජනවාරි 1 වෙනි දින පහත් දැක්වෙන වත්කම් හා වත්කීම් පෙන්눔 කෙරිනි. අපිට කියන්නේ යසන්ත කියන මේ ව්‍යාපාරයේ අයිතිකාරය කවුද කියනකොට යසන්ත නේද? මේ ව්‍යාපාරයේ අයිතිකාරය යසන්ත. යසන්ත කියන එක්කෙනාගේ පොත්පත්වල විස්තර ටික දීලා අපිට කියනවා වත්කම් බැංකු කියන්නේ පුතේ මුදල් කියන එක, බැංකු ශේෂය කියන්නේ මුදල් ශේෂය කියන එක, මුදල්, සුළු මුදල්, තොගය, පරිගණක, ගොඩනැගිලි, හරි. ඊට පස්සේ ණය ගැතියෝ එහෙම දීලා වගකීම් දීලා ජනවාරි මාසවල සිදු වූ ගනුදෙනු වලින් පහසුදාන් ප්‍රබව ලිවිලි බිහි වී ඇත. ඉතින් මෙන්න ප්‍රබව ලිවිලි ටිකක් අපිට දීලා තියෙනවා. විකුණුම් ඉන්වොයිස්, සැපයුම් කරුවන්ගේ ඉන්වොයිස්, මුදල් අදුපත්, මුදල් ගෙවීම් වවුචර්. ජනවාරි 29 චමිලාගෙන් ලත් චෙක් පද අගරු අතර චමිලාට දුන්නට්ටම් දහෝසි කළාලු. හරි. නිකුත් කරන ලද හරපත්, නිකුත් කරන ලද බැරපත් එහෙම විස්තර ටික අපිට දීලා. හරිද? විස්තර ටික දීලා. ඊට පස්සේ ජර්නල් වවුචර් තොරතුරුත් අපිට දීලා, සුළු මුදල් ගෙවීම සම්බන්ධ තොරතුරුත් දීලා. අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු මූලික පොත්වල සටහන් වලට අවශ්‍ය හරි. ඉතින් අපෙන් ඉල්ලන්නේ මොකද්ද? හරි. අපෙන් ඉල්ලන්නේ ඉහත ගනුදෙනු මූලික පොත්වල වාර්තා කොට ලෙජරේට පිටපත් කරන්න. ඉතින් මේ ගනුදෙනු පොත්පත්වල ලියලා ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න කියලා අපිට කියන්නේ නේද? මේ ගනුදෙනු ටික පුතේ උපයෝගී පොත්වල ලියලා ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න කියලා අපිට කියන්නේ. හරි. අපි බලමු. පුතේ මොනවද ඕනේ උපයෝගී පොත්? පොත් ජර්නල් ඕනේ. ඇයි? අර ව්‍යාපාරේ පටන් ගන්නකොට තියෙනවනේ පුතේ වත්කම් ව්‍යාපාරේ පටන් ගන්නකොට මේ අවුරුද්ද පටන් ගන්නකොට තියෙනවනේ වත්කම් වත්කම් ටික. ඒ ටික ලියන්න පොත් ජර්නල් ඕනේ. ඊට පස්සේ විකුණුම් ඉන්වොයිස් ටික ලියන්න පොත් ජර්නල් ඕනේ. පොත් ජර්නල් නෙමෙයි විකුණුම් ඉන්වොයිස් ටික ලියන්න මොන ජර්නල්ද? විකුණුම් ජර්නල් ඕනේ. හැබැයි වැට් කතාවක් නෑ නේද මේ ගානේ? මේ ගානේ වැට් කතාවක් නැහැ. ඊට පස්සේ සැපියුම් කරුවන්ගේ ඉන්වොයිස්. ඉතින් සැපියුම් කරුවන්ගේ ඉන්වොයිස් ටික ලියන්න මොන ජර්නල්ද ඕනේ අපිට? සැපියුම් කරුවන්ගේ ඉන්වොයිස් ටික ලියන්න ඕනේ ගැනුම් ජර්නල් නේ. හරිද? ගැනුම් ජර්නල් ඕනේ. ඊට පස්සේ මුදල් අදුපත් ටික ලියන්න මුදල් ලැබීම් ජර්නල් ඕනේ. මුදල් ගෙවීම් ටික ලියන්න මුදල් ගෙවීම් ජර්නල් ඕනේ. ඊට පස්සේ ජනවාරි 28 චෙක් එකක් අගරු වෙලා ඒක පොත් ජර්නල්. ඊට පස්සේ නිකුත් කරන ලද හරපත් ටික පුතේ ආපසු යවුම් ජර්නල්. නිකුත් කරන ලද බැරපත් ටික ආපසු යවුම් ජර්නල්. ජර්නල් වවුචර් ටිකක් තියලා තියෙනවනේ. ඒ ටික කොහෙද? ඒ ටික පොත් ජර්නල්. සුළු මුදල් ගෙවීම් සම්බන්ධ තොරතුරු ටික මොන ජර්නල් එකද ලියන්න වෙන්නේ? ඒක ලියන්න වෙන්නේ අපිට කොහෙද? සුළු මුදල් ගෙවීම් ජර්නල්. අවශ්‍ය වන්නේ හිත ගන්න. එහෙනම් මුදී අපි උපයෝගී පොත් ටික නේද ඉල්ලන්නේ? අපි අඳිමු. ඉස්සෙල්ලාම පොත් ජර්නල් එකක් අඳ ගන්න තනි රූල් පිටුවක් විතර යයි. හරිද? අඳ ගන්න තනි රූල් පිටුවක විතර පොත් ජර්නල් එකක්. ඉතින් මේකේ බෝඩ් එක මට මදි නිසා මම බෝඩ් එකේ හදන්නේ අඩුවෙන් ඕගොල්ලෝ හදන්න. තනි රූල් පිටුවක විතර පොත් ජර්නල් එකක් අඳ ගන්න. තනි රූල් අභ්‍යාසාංක 27 කියලා ලියලා හරි. ඉතින් මම මේකත් පිටු 3කට වයි කඩන්න. හරි. පිටු 3කට කඩන්නම් බෝඩ් එක නැත්තම් මට ඊට මදි වෙනවා. පිටුව. හරි. අභ්‍යාසාංක 27 කියලා උඩින් ලිව්වනේ නේද? ලියලා හරි. අභ්‍යාසාංක 27 කියලා ලියලා අඳ ගන්න පොත් ජර්නල්. තන් රූල් පිටුවක විතර පොත් ජර්නල් එකක් අඳ ගන්න.
තනි රූල් පිටුවක විතර පුතේ පොත් ජර්නලයක් අරගන්න. හරි තනි රූල් පිටුවක පොත් ජර්නලයක් අරගන්න. හරි රුපියල් 1000 වලින් රුපියල් 1000 වලින් පුළුවන් නේද? බොරුට බින්දුව ලියලා ඉන්න ඕනේ නැහැ නේද? රුපියල් 1000 වලින් හදමු. පොත් ජර්නලේ රුපියල් 1000 කියලා ලියන්න. පොත් ජර්නලේ රුපියල් 1000 තන් රූල් පිටුවක් විතරයි ඈ. තන් රූල් පිටුවක විතර පොත් ජර්නලේ යන්න හරි. ඊට පස්සේ විකුණුම් ඉන්වොයිස් ටික පුතේ විකුණුම් ඉන්වොයිස් ලියන්න මොන ජර්නලේද ඕනේ? විකුණුම් ඉන්වොයිස් ටික ලියන්න පුතේ මොන ජර්නලේද ඕනේ? විකුණුම් ජර්නලේ නේද? හරි විකුණුම් ජර්නලේ මේකේ වැට් කතාවක් නෑ නේද මේ ගානේ? නෑ. එහෙනම් විකුණුම් ජර්නලේ ඕනේ දිනය ඉන්වොයිස් සංඛ්‍ය දීලා තියෙනවානේ. දිනයේ ඉන්වොයිස් සංඛ්‍ය අපි විකුණන්නේ අපේ ගැනුම්කරුවන්ටනේ. ගැනුම්කරු වටිනාකම එච්චරයි. තීරු ටික ඕනේ. වැට් ඕනේ නෑ. විකුණුම් ජර්නලේ පුතේ පල්ලෙහා රූල් කීයක් වගේද ඕනේ? 4 දෙනාගන්නේ 4 දෙනා උන්නේ විකුණලා තියෙන්නේ. ඉතින් රූල් 4ක් 5ක් ඇති. හරි? රූල් 4ක් 5ක් ඇති. රූල් 6ක් විතර අඳ ගන්න. විකුණුම් ජර්නලේ අඳ ගන්න. විකුණුම් ජර්නලය දෙවුඩින් රුපියල් 1000 කියලා ලියන්න. විකුණුම් ජර්නලය පග්ගල හදමු දෙන වෙලාව යනවා. විකුණුම් ජර්නලය හරි පුතේ දිනය ගැනුම්කරු වටිනාකම හරි ඉන්වොයිස් සංඛ්‍ය ලියලා ගන්න නේද? මෙතන ඉන්වොයිස් සංඛ්‍ය ඕනේ පුතේ ඉන්වොයිස් සංඛ්‍ය. දිනේ ඉන්වොයිස් සංඛ්‍ය ගැනුම්කරු වටිනාකම මේකේ වැට් නෑ. වැට් තිබ්බනම් අද හැටි මතකයි නේද? වැට් රහිත වැට් මුළු වටිනාකම කියලා ගන්න එපායි. පුතේ පොත් ජර්නලෙට තන් රූල් පිටුවක් විතරයි. පොත් ජර්නලෙට තන් රූල් පිටුවක් යයි. තනි රූල් පිටුවක්. ගැන විකුණුම් ජර්නල් රූල් 4ක් 5ක් 6ක් ඇති. ඊට පස්සේ ඉන්න පුතේ සැපියුම් කරුවන්ගේ ඉන්වොයිස් ටික. සැපියුම් කරුවන්ගේ ඉන්වොයිස් ටික අඳින්න මොන ජර්නලේද ඕනේ? ගැනුම් ජර්නල් එකෙත් වැට් නෑ නේද? දිනය පුතේ එතන නම් ඉන්වොයිස් අංක දීලාත් නෑ. දිනය සැපියුම් කරු වටිනාකම එච්චරයි. අද ගන්න ගැනුම් ජර්නලය ගැනුම් ජර්නලය දිනය සැපයුම් කරු ඉන්වොයිස් සංඛ්‍ය ඕනෙත් නෑ පුතේ. ඒක සැපයුම් කරු වටිනාකම. කතා කරලා ගන්න උදේට වෙලා ගන්න එපා. හරි එතකොට පොත් ජර්නලේ තන් රූල් පිටුවයි විකුණුම් ජර්නලේ රූල් 5ක් ඇති පල්ලෙහාට ගැනුම් ජර්නලේ රූල් 5ක් ඇති. හරිනේ? හරි ඊට පස්සේ මොකද පුතේ අපෙන් ඉල්ලන්නේ? විකුණුම් ජර්නලේ ගැනුම් ජර්නලේ හරි. ඊට පස්සේ ඊළඟ දේ මුදල් අදුපත් ටිකනේ දීලා තියෙන්නේ. ඉතින් මුදල් අදුපත් වල තියෙන විස්තර කොහෙද ලියන්නේ අපි? මුදල් ලැබීම් ජර්නලේ නේද? මුදල් ලැබීම් ජර්නලේ ගොඩාක් පල්ලෙහාට ඕනේ නෑ පුතේ. ලැබීම් තියෙන්නේ 5ක් වගේනේ තියෙන්නේ 5ක් වගේ. එතකොට ලැබීම් ජර්නලේ මොනවද පුතේ ඕනේ? දිනේ ඕනේ ලදුපත් අංකය ඕනේ මේකේ. දිනේ ලදුපත් අංකයේ විස්තරය චෙක් අංක ඕනේ නෑ දුන් වට්ටම් වටිනාකම. මොනවද පුතේ ලැබීම් වල ඕනේ විශ්ලේෂණ තීරු බලන්න. මුදල් ලැබීම් ජර්නලේ ඕනේ විශ්ලේෂණ තීරු මොනවද කියලා බලන්න. සමන්ති කියන්නේ ණයගැතියෙක්. එහෙනම් පුතේ අත්පිරිකුණුම් තියනවද? විකුණුම් තියනවා ණයගැති ලැබීම් තියනවා. එච්චරයි නේද? පුතේ විශ්ලේෂණ තීරු දෙකයි නේද ඕනේ. බලන්න මුදල් ලැබීම් ලදුපත් වල බලන්න පුතේ සමන්ති මයන්ත ජයන්ත චමිල විකුණුම්. ඒතර පුතේ අර හතර දෙනා ණයගැතියෝ විකුණුම් තීරු දෙකයි ඕනේ. විශ්ලේෂණ තීරු දෙකයි ඕනේ. මුදල් ලැබීම් ජර්නලේ ඕනේ විශ්ලේෂණ තීරු දෙකයි. අද ගන්න මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය 10 වලින් හදන්නේ පළල රූල් 5ක් ඇති. පළල රූල් 5ක් ඇති. හරි. රුපියල් 1000. ඉතින් ලැබීම් ජර්නලේ විශ්ලේෂණ තීරු දෙකයි ඕනේ රුපියල් 1000. දිනය පළල රූල් 5ක් ඇති. දිනය ලදුපත් අංක දීලානේ. ලදුපත් අංක විස්තරය දුන් වට්ටම් වටිනාකම
දුන්වට්ටම් වටිනාකම විශ්ලේෂණ තීරු 2යි. ඉතින් මුදල් ලැබීම් ජෙල්ලේ විශ්ලේෂණ තීරු 2යි. මුදල් ලැබීම් ජෙල්ලේ ඕනේ විශ්ලේෂණ තීරු 2යි. හරි. මුදල් ලැබීම් ජෙල්ලේ ඕනේ විශ්ලේෂණ තීරු 2යි. මොනවාද ඕනේ විශ්ලේෂණ තීරු 2? අත්පිරි විකුණුනොයි නායකති ලැබීමුයි. තකනද ගන්න. මුදල් ලැබීම් ජෙල්ලේ විශ්ලේෂණ තීරු 2ක් වෙන්නද ගන්න. වැට් නෑ පුතේ මේ ගානේ. පල්ලෙහා රූල් 7ක් 8ක් ඇති. හරි නේද? දිනයේ ලදුපත් අංකයේ විස්තරය දුන්වට්ටම් වටිනාකම විශ්ලේෂණ තීරු 2යි අත්පිරි විකුණුනොයි නායකති ලැබීමුයි. හරිනේ? හරි. ඊට පස්සේ මුදල් ගෙවීම් ජෙල් නේද ගන්න. මුදල් ගෙවීම් ජෙල්ය රුපියල් 1000. හරි. මුදල් ගෙවීම් ජෙල්ය රුපියල් 1000. හරි. අඳගා ටක් කරලා ගන්න පුතේ. එතනද මුදල් ගෙවීම් ජෙල් රුපියල් 1000 කියලා ඉවරනේ. පුතේ මේක ටක් ගාලා පැයෙන් වගේ මේ ගාන ඉවර කරගන්න ඕනේ අපි. පුතේ ගැනුම් ජෙල් ඕනේ දිනය සැපයුම් කරු වටිනාකම එච්චරයි. හරි. ඒ ගානේ හැටියට පුතේ අපි අඳින්නේ මුදල් ගෙවීම් ජෙල්නේ දිනේ ඕනේ වවුචර් අංකයක් දීලා දිනේ වවුචර් අංකය විස්තරය ලද වට්ටම් වටිනාකම මොනවද ඕනේ විශ්ලේෂණ තීරු පුතේ මුදල් ගෙවීම එකේ බලන්න. ගැනුම් ඕනේ. අත්පිට ගැනුම් තියනවා නේද? තියෙනවා. නාහිමි ගෙවීම් තියෙනවා. පුතේ විශ්ලේෂණ තීරු 4ක් ඕනේ. වැට් එක විතරයි ඕනේ නැත්තේ. ගෙවීම් ජෙල්නේ විශ්ලේෂණ තීරු 4ම ඕනේ. පල්ලෙහාට රූල් 1යි 2යි 3යි 4යි රූල් 6ක් 7ක් 8ක් අඳගන්න. හරි මුදල් ගෙවීම් ජෙල්ලේ ඉතින් ඕගලන්ට ඉඩ තියෙනවා මට ඉඩ නැහැ. මම පොඩියට අඳින්නම්. දිනය වවුචර් අංකය විස්තරය ලද වට්ටම් වටිනාකම හරිද විශ්ලේෂණ තීරු 4ම ඕනේ. 1යි 2යි 3යි 4යි. මුදල් ගෙවීම් ජර්නලය ඇඳගන්න ටක් ගාලා දිනය වවුචර් අංකය ඉතින් මම මේ බෝඩ් එක නිකන් මෙතන නිකන් සලකුණු වෙන්න ඔයාලට පේන්න විතරයි අදින්නේ. නැත්නම් මම මේ හරියටම හදනව නෙමෙයි. ඔයාගේ පොතේ ඔයා හරියට අද ගන්න. දිනය වවුචර් අංකය විස්තරය ලද වට්ටම් වටිනාකම විශ්ලේෂණ තීරු වල පුතේ වැට් නැතුව අනිත් ඔක්කොම තීරු ටික තියෙනවා. ගැනුම් නාහිමි ගෙවීම් වියදම් වෙනත්. වියදම් වෙනත්. අද ගන්නක් ගාලා වියදම් වෙනත්. එතනද හරිද? විශ්ලේෂණ තීරු ටික අපව කියන්න පුළුවන්ද? ගෙවීම් එකේ නේද? ගැනුම් නාහිමි ගෙවීම් වියදම් වෙනත්. ගැනුම් නාහිමි ගෙවීම් වියදම් වෙනත්. අර විශ්ලේෂණ තීරු මුදල් ගෙවීම් ජලය අපි හැදුවේ. ඒකේ වෙනත් එක නැතුව ඔක්කොම මේ මොන වැට් එක නැතුව ඔක්කොම ටික ඕනේ අනිත්. හරි? අඳපොතේ මුදල් ගෙවීම් ජලය විශ්ලේෂණ තීරු 4යි. විශ්ලේෂණ තීරු 4යි. හරිද? විශ්ලේෂණ තීරු 4ක් අඳ ගන්න. නෙත්ම ඉන්නවනේ සක්ක කියලා ඉන්නවන්නේ. හරි. පැහැසර ඉන්නවා. ඉන්නවනේ කොමලා. හරි. බලමු එහෙනම්. හරි. ඊට පස්සේ මොන ජෙල්ලෙන්ද දෙල්ලන්නේ? ඒක කටුවට අඳ ගන්න ටක් වේගෙන් අඳ ගන්න. ඉතින් මේකේ වැට් නෑ එච්චරයි මේ ගානේ තියෙන විශ්වාසයේ වැට් නැති එක විතරයි. අනිත් ඔක්කොම ටික තියෙනවා. වැට් එක විතරයි මේ ගානේ ඉල්ලන්නේ නැත්තේ. වැට් නෑ.
ඊට පස්සේ පුතේ බලන්න මොනවද තියෙන්නේ මුදල් අදුපත් ගෙවීම් වවුචර් ඊට පස්සේ චමිලාගෙන් ලත් චෙක් පත අගරුව අතර චමිලාට දුන්නටම දහෝසි කරා ඒක මොන ජර්නලෙද පුතේ ලියන්නේ චෙක් එකක් ලැබිලා අහෝසි වුණා පුතේ ඒක අගරුණා මොන ජර්නලෙද ලියන්නේ චෙක් එකක් ලැබිලා අහෝසි ඒක අගරුණාම පුතේ මොන ජර්නලෙද ලියන්නේ පොදු ජර්නල් ලැබුණාම මුදල් ලැබීම් ජර්නලේ අගරුණාම පොදු ජර්නලේ ඒක පොදු ජර්නලෙම තමයි පුතේ අර පිටුවක් කරන් දෙයකට තමයි ඊට පස්සේ නිකුත් කරනද හරපත් පුතේ හරපත් ටික ලියන්නේ මොන ජර්නලේද හරපත් ලියන්නේ මොන ජර්නලේද කොළමයිනේ හරපත් ලියන්නේ අපසි යවුම් ජර්නලේ අපසි යවුම් ජර්නලේ දිනය හරපත් අංකය අපසි යවන්නේ අපි සැපයුම් කරු නේද සැපයුම් කරු වටිනාකම පුතේ හරපත් දෙකයි තියෙන්නේ ඒකට පල්ලෙහා රූල් කීයක් වගේ ඇද්ද පල්ලෙහා රූල් 3ක් 4ක් ඇති 4ක් විතර ගන්න අපසි යවුම් ජර්නලේට අග නේද ගන්න आपसी आउम जेल तद गन रुपया 10 ඉක්මට ඉක්මට වේගෙන් අද ගන්න आपसी आउम जेल ඉතින් ඔවා අදින්න වෙලා යනවා නම් අඩුවල් පැත්තකට දාලා අතින් තක් ගාලා අදින්න आपसी आउम ජර්නලය උදේ දිනය තරපත් අංකය සැපයුම් කරු වටිනාකම रुपया 10 वेगे करන්න දිනය තරපත් අංකය සැපයුම් කරු වටිනාකම ඒ අපසි යවුම් ජර්නලය ඔය 1997 ආව වගේ ප්‍රශ්නයක් ඒකෙන් ඔය මම අරගෙන දාව ප්‍රශ්නයක් ඔය තියෙන්නේ 1997 ආවේ ඔය ඔක්කොම ජර්නල් ටික ආවා ඒකේ පුතේ ලැබීම් ඉන්වොයිස් ටික තිබ්බා සැපයුම් ඔය ආරම්භක ශේෂ ටික තිබ්බා විකුණුම් මිනිස් ගණන් මිනිස් තිබ්බා ලදුපත් තිබ්බා වවුචර් තිබ්බා එතකොට හරපත් විතරක් තිබ්බා බැරපත් තිබ්බේ නෑ ඔය ජර්නල් වවුචර් වෙනම තිබ්බේ නෑ සුළු මුදල් ගෙවීම සම්බන්ධව තිබ්බේ නෑ ඒ ගාන පුතේ මම 97 ඔයගොල්ලෝ ඉපදෙන්නේ කියලා හිතලවත් නෑ ඒ ගානෙන් අරගෙන පරණ ගානක් ඔය මම අලුත් කරලා අරන් තියන්නේ ඒ කාලේ වැට් තිබ්බේ නෑ මාත් මේ ගානේදී වැට් දැම්මේ නැහැ හරි ආපසු යොමු ජර්නල් එකකට ගන්නටක් ගාලා පුතේ ඒකේ මොනවද උනේ දිනය බැරපත් අංකය කවුද අපිට ආපහු එවන්නේ අපේ ගැනුම් කරු නේද ගැනුම් කරු වටිනාකම මතක් කරගන්න ගන්න ආපසු යොමු ජර්නල් එක ගන්න आपसु एवं जर्नल रुपया 10 आपसु एवं जर्नल दिनय බැරපත් අංකය කවුරුත් ආපහු එවන්නේ ගැනුම් කරු නේද ගැනුම් කරු වටිනාකම හරි වෙගේ හරිද ඔය ජර්නල් එකට අක් ගන්න ඒක ඉවරයි නේද දැන් බලන්න පුතේ අපිට විනාඩි 22ක් ගිහලා තියෙනවා ජර්නල් ටික අඳ ගන්න වෙලාව වැඩි හොතරම වැඩි ගියා හරි ඊට පස්සේ මොකද ඊට පස්සේ සුළු මුදල් ගෙවීම් ජර්නල් නේද පුතේ ඕනේ සුළු මුදල් ගෙවීම් ජර්නල් මොනවද ඕනේ පුතේ පල්ලයට බලන්න පල්ලයට ඕනේ සංග්‍රහ තැපැල් කොහොම තියෙනවා 8ක් රූල් 10ක් විතර ඕනේ මොනවා සුළු මුදල් ගෙවීම් ජර්නල් ඕනේ පුතේ මේ දිනය වවුචර් අංක දීලා නැහැ නේද නෑ දිනය විස්තරය ලද වවුචර් අංක නැහැනේ ලද වට්ටම් නැහැනේ වටනා ගෙවීම් මොනවද ඕනේ විශ්ලේෂණ තීරු පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නල් මොනවද ඕනේ විශ්ලේෂණ තීරු පොඩ්ඩක් බලන්න සංග්‍රහ තීරුවක් ඕනේ එකයි සංග්‍රහ තැපැල් පිරිසිදු කිරීම ලිපි ද්‍රව්‍ය හතරයි ඒ හතරටම ගන්න පුතේ සුළු මුදල් ගෙවීම් ජර්නල් පල්ලෙහා රූල් 10ක් විතර අඳ ගන්න විශ්ලේෂණ තීරු කීයද ඕනේ හතරයි මතකද සුළු මුදල් ගෙවීම් ජර්නල් කියලා ලියන්න ඒක නම් දහස් වලින් බෑ ඒක දහස් වලින් බෑනේ එහෙනම් අපි මුළු ගානම කමන්නේ ඒක දහස් වලින් නැතුව හදමු හරි ඒක දහස් වලින් නැතුව හදමු සුළු මුදල් ගෙවීම් ජර්නලය
ඉතින් අපි ගාන 10 වෙනි නැතුව හදමු. මේ 10 අයින් කරලා දාන්න. 10 අයින් කරලා දාන්න 10 නැතුව හදමු. 10 කියලා ඉතින් කපලා දාන්න ඉඩ තියෙන්නේ. සුළු මුදල් ගෙවීම් ජර්නල් දිනය පළ රූල් 10ක් වගේ දිනය විස්තරය ගෙවීම් ඉතින් විස්තරෙන් తీරු 4යි විස්තරෙන් తీරු 4යි මේක වෙනත් එක ඕනෙත් නැහැ සංග්‍රහ තැපැල් පිරිසුදු කිරීම ලිපි ද්‍රව්‍ය එච්චරයි 4ක් අඳ ගන්න විස්තරෙන් తీරු 4ක් අඳ ගන්න විස්තරෙන් తీරු 4ක් අඳ ගන්න හරිද? ඉතින් විශ්ලේෂණ తీරු 4ක් අඳ ගන්න. විශ්ලේෂණ తీරු 4ක් අඳ ගන්න. හරිනේ අඳලා ඉවරයි නේද ඔක්කොම ටික? ඔක්කොම ටික ඉවරයිනේ. ඉතින් වේගෙන් හදමු. අද මේ ගාන ඉවර කරලා ගොඩක් වැඩ තියෙනවනේ පුතේ කරන්න. ඒ නිසා මේ ගාන ටක් දාලා ඉවර කරනවා මම. හරි. එහෙනම් හදමු අපි ඉක්මනට වේගෙන් වැඩ කරමු. හරි. ඉතින් ඉස්සෙල්ලාම තියෙන්නේ සිල්ර වෙන දෙකුණ යසන්තකේ ලෙජරේ 21 ජනවාරි පන්ද 5ක් දක්වන වත්කමකින් පෙන්눔 කෙරිනි. දේ බැංකු කියන්නේ මුදල් කියන එක 30000යි සුළු මුදල් 500යි තොග 500යි පරිගණක 25000. අපිට අවුරුදු ව්‍යාපාරේ පටන් ගන්නකොට තියෙන ටික නේද? එහෙනම් ඒ ටික මොන ජර්නලෙන් ලියන්නේ? පොත් ජර්නලෙන් ලියලා ගිණුම් වල ආරම්භක විශේෂ නේද? ලියන්න පොත් ජර්නලේ දිනේ දාන්න 21 පොත් ජර්නල ලියන්න පුතේ දිනේ 21 බැංකු කියලා ගිණුමක් ලියන්න ඕනේ නැහැ මුදල් ගිණුම ටග්ගල් ලියන්න මුදල් ගිණුම අයින් වෙන්න හර 30000යි වේගෙන් කරමු දේ මුදල් ගිණුම අයින් වෙන්න හර 30000යි ඉවනේ මුදල් ගිණුම අයින් වෙන්න හර 30000යි ඊට පස්සේ සුළු මුදල් ගිණුම අයින් වෙන්න හර 500යි සුළු මුදල් ගිණුම අයින් වෙන්න හර 500යි ටග්ගල් ලියන්න සුළු මුදල් ගිණුම අයින් වෙන්න හර 500යි තොග ගිණුම ආරම්භක තොග ගිණුම කියන එක ආරම්භක තොග ගිණුම අයින්ට වෙන්න හර උදේ ගිය අවුරුද්දේ අගතොගේ ගිය අවුරුද්දේ වත්කම මේ අවුරුද්ද පටන් ගන්නකොටත් ඒක වත්කමක් පටන් ගත්තෙන් පස්සේ වියදමක් වෙනවා හරිද ආරම්භක තොගය ලියන්න ඉතින් ආරම්භක තොගයේ වත්කමක් කීයද 5000යි පරිගණක ගිණුම අයින්ට වෙන්න හර මේක ලියන්න ඕගොල්ලෝ ලියන්න පරිගණක ගිණුම අයින්ට වෙන්න හර 25000යි ගොඩනැගිලි ගිණුම අයින්ට වෙන්න හර ලක්ෂයයි ගොඩනැගිලි ගිණුම අයින්ට වෙන්න හර ලක්ෂයයි ඊට පස්සේ ණයගැති සමන්තමයන්ති කියලා ගිණුම් අදින්නේ නැහැ අපි දෙන්නට බදින්නේ එක් ගිණුමයි මොකක්ද අදින්නේ ගිණුම ණයගැති පාලන ගිණුම නේද? දැන් ණයගැති පාලන ගිණුම අයින්ට වෙන්න හර කීයද? දැන් ණයගැති පාලන ගිණුම අයින්ට වෙන්න හර 34000ද? 34000යි. හරි. ඔච්චරයි නේද හර ටික? පුතේ මේකේ වත්කමක් හොයන්න නැහැ නේද? කීර්තිනාමය කියන වත්කම හොයන්න නැහැ නේද? වෙන ව්‍යාපාරය සල්ලි දීලා අරන්නේ නේද? එහෙම තිබ්බොත් මතකද ඊයේ කිව්වා අපි කීර්තිනාමය කියන එක හොයන්න ඕනේ කියලා. මේක නෑනේ එහෙම. හරි. වත්කම් ටික ලිව්වා. ඊට පස්සේ වගකීම් ටික ලියන්න පොඩ්ඩක් දකුණට වෙන්න. වගකීමිනේ නාහිමිය විතරයි. නාහිම් පාලන ගිණුම. පොඩ්ඩක් දකුණට ලියන්න නාහිම් පාලන ගිණුම. ඉතින් මේ බෝඩ් එකේ කියවන්නේ කියවන්න පුළුවන් විදිහට මම ලියන්නේ. ඔයාලට මේ අර තැන මෙතනයි කියලා අවබෝධ කරගන්න. නාහිම් පාලන ගිණුම බැරතියෙන් ලියන්නේ නැහැ. පොඩ්ඩක් දකුණට වෙන්න ලියන්න. කීයද මේ නාහිම් පාලනෙට ඔක්කොම බැර වෙන්නේ? 50000යි. 50000යි එහෙනම් තව එක ගිණුමක් තියෙනවා මොන ගිණුමද පුතේ කියන්නේ ප්‍රාග්ධන ගිණුම නේද පුතේ ප්‍රාග්ධන ගිණුම නේද හරි ප්‍රාග්ධන ගිණුම පුතේ කීයද ප්‍රාග්ධන ගිණුම එන්නේ කියලා කියන්න දැන් මේ හර ශේෂ්ඨිකෙන් බර ශේෂ්ඨික අඩු කරන්න
හර ශේෂ්ඨිකෙන් බැර ශේෂ්ඨික අඩු කරලා ප්‍රාග්ධන කිරීම කීයක් දෙන්නේ කියලා බලන්න. ඉතින් හර ශේෂ්ඨිකෙන් බැර ශේෂ්ඨික අඩු කරලා ප්‍රාග්ධන කිරීම කීයක් දෙන්නේ කියලා බලන්න. 144 500ද බැර පැත්තේ එන්නේ. ඒ කියන්නේ මේ හරයව ටික එකතු 194 500ද? හරයව ටික 194 500න් බැරයව 50000 ගියාම 144 500යි. 144යි 500යි. right. සංලක්ෂය ලියන්න මොකක්ද සංලක්ෂය? නව ගිණුම් වර්ෂයේ ආරම්භයේ සටහන් කිරීම. නව ගිණුම් වර්ෂයේ ආරම්භයේ සටහන් ලියන්න. නව ගිණුම් වර්ෂයේ ආරම්භය. නව ගිණුම් වර්ෂයේ ආරම්භයේ සටහන් කිරීම. නව ගිණුම් වර්ෂයේ ආරම්භයේ සටහන් කිරීම. කියලා ලියුවා නේද? ලියලා පුතේ දැන් මේවා ගිණුම් වල ආරම්භක ශේෂ. එහෙනම් පොදු ලෙජරේ මේ ගිණුම් ටික ඇදලා ගිණුම් වල ශේෂ විදිහට දාගන්න ඕනේ නේද? ලියන්න උඩින්ම පොදු ලෙජරේ ඔකලා යටින් ලියන්න. පොදු ලෙජරේ කියලා මාතෘකාවල් ලියන්න. ලියලා පොදු ලෙජරේ කියලා මාතෘකාවල් ලියන්න. ලියලා මුදල් ගිණුම ඇද ගන්න. පුතේ මුදල් ගිණුම ටිකක් ලොකුවට ඕනේ නේද? ඇයි ඒ? ලැබීම් තියනවානේ පුතේ 4ක් නේද? ලැබීම් 2යි. ශේෂයත් එක්ක 3යි, ගෙවීම් 20න් තිරු 4යි. 4ගේ එක වියදමයි, එක වෙනත් එකයි තියෙන්නේ. ඒ නිසා රූල් 8ක 9ක ගිණුමක් අඳ ගන්න මුදල් ගිණුම. මුදල් ගිණුම රූල් 8ක 9ක ගිණුමක් අඳ ගන්න. අඳ ගන්න. මුදල් ගිණුම රූල් 8ක 9ක ගිණුමක් අඳ ගන්න. අක්කන් වේගෙන් කරමු. විනාඩි 30ක් ගිහිල්ලා. හරි. ඊට පස්සේ සුළු මුදල් ගිණුම රූල් 4ක පාග මම මේ ගිණුම් පාගේ කියන්නේ නැහැ පුතේ ඒ නිසා වැඩි ලොකුට ඕනේ සුළු මුදල් ගිණුම රූල් 5ක් විතර අඳ ගන්න සුළු මුදල් ගිණුම රූල් 5ක් විතර මේ ව්‍යාපාරික ඔක්කොම ගිණුම් තියනවා කියලා පෙන්වන්න යන්නේ මේ ඈ හරි ඊට පස්සේ මොනවද උනේ ගිණුම් ආරම්භක තොග් ගිණුම රූල් 2ක් විතර පල්ලෙහාට ඇති ආරම්භක තොග ගිණුම රූල් 2ක් විතර පල්ලෙහාට ඇති පරිගණක ගිණුම රූල් 2ක් විතර පල්ලෙහාට ඇති පරිගණක ගිණුම රූල් 2ක් විතර පල්ලෙහාට ඇති ගොඩනැගිලි ගිණුම රූල් 2ක් විතර පල්ලෙහාට ඇති නායකති පාලන ගිණුම ටිකක් ලොකුවට ඕනේ හරි නායකති පාලන ගිණුම ලොකුවට අඳ ගන්න නායකති පාලන ගිණුම ඇඳ ගන්න රූල් 5ක් අඳ ගන්න 6ක් විතර අඳ ගන්න නායකති පාලන ගිණුම රූල් 6ක් විතර අඳ ගන්න ඉතින් මම බෝඩ් එකේ ඕන ගිණුම් ටික විතරයි මම තියාගන්නේ නායකති පාලන ගිණුම රූල් 6ක් විතර අඳ ගන්න ඊට පස්සේ නායකති පාලන ගිණුම රූල් 5ක් අඳ ගන්න නායකති පාලන ගිණුම රූල් 5ක් අඳ ගන්න ඇඳ පුතේ අතින් අදින්න අඩු වලින් වෙලා යනවා නම් ටක් ගාලා අතින් ඇඳලා ගිණුම නම් කරන්න නැතු ඔයාලට පුතේ අඩු වල පාවිච්චි කරගෙන වෙලා නැහැ අපිට ප්‍රාග්ධන ගිණුම රූල් 2ක් විතර අඳ ගන්න ප්‍රාග්ධන ගිණුම රූල් 2ක් විතර අඳ ගන්න ඇඳද ප්‍රාග්ධන ගිණුම රූල් 2ක් විතර අඳ ගන්න ප්‍රාග්ධන ගිණුම රූල් 2ක් විතර අඳද පුතේ හරිද දැන් ඔක්කොමලා හරි දැන් මේ ගිණුම් වල මොනවා විදියට දාන්න ඕනද මේවා ඉතින් මේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දට ආපුවා නේද ශේෂ විදියට දාන්න ඕනේ හරි මුදල් ගිණුමේ දාන්න 1.1 ශේෂීය ඊගේ 1.1 ශේෂීය ඊගේ 30000යි ශේෂීය ඊගේ 30000යි මුදල් ගිණුමට දාන්න මුදල් ගිණුමට දාන්න පුතේ 1.1 ශේෂීය ඊගේ 30000යි තේරුණාද ඔක්කොම මේ කරපු දේ මුදල් ගිණුමට හර පැත්තට දාන්න ශේෂීගේ 30000යි. ඉතින් දැක්කද මේ මුදල් ගිණුමේ ශේෂය දාන්න කලින් ඒක පොජ්ජලේ ලියලා ඉන්න ඕනේ. ඒක තමයි ආරම්භක සටහන. ඊට පස්සේ සුළු මුදල් ගිණුම කියන්නේ ගිණුමක්. ඒකෙත් දාගන්න 3.1 ශේෂීගේ 500යි. මේ අර ගිය පෙබරවාරි වලින් ඉතුරු 1.1නේ 1.1 ශේෂීගේ 500යි. 500යි ටක්කල් දාගන්න. දැන්මනේ මුදල් ගිණුමේ ශේෂීගේ 30000යි සුළු මුදල් ගිණුමේ හරට ශේෂීගේ 500යි ඊට පස්සේ ආරම්භක තොග් ගිණුම ඇඳලා නම් කරන්නේ
ආරම්භක තොග්ගිනුමට දාගන්න ශේෂීගේ කියලා 5000ක්. හරට. ආරම්භක තොග්ගිනුමේ හරට දාගන්න ශේෂීගේ 5000යි. දැම්මනේ. ඊට පස්සේ පරිගණක කිනුම ඇඳලා ඇති. මම නම් ඇඳලා නැහැ. මම මැකුවා ඇඳලා. පරිගණක කිනුමේ හරට දාගන්න ශේෂීගේ 25000යි. පරිගණක කිනුමේ හරට දාගන්න ශේෂීගේ 25000යි. ටක් ගාලා දාන්න. පරිගණක කිනුමේ හරට දාගන්න ශේෂීගේ 25000යි. දෙවේකෙන් වැඩ කරමු. තව විනාඩි 30න් ගාන හදලා ඉවර කරන්න ඕනේ එකයි. හරිද? පරිගණක කිනුමේ හරට ශේෂීගේ 25000යි. ඊට පස්සේ ගොඩනැගිලි කිනුමේ හරට දාගන්න ශේෂීගේ ලක්ෂයයි. ගොඩනැගිලි කිනුමේ හරට දාගන්න ශේෂීගේ ලක්ෂයයි. දැම්මද? ගොඩනැගිලි කිනුමේ හරට දාගන්න ශේෂීගේ ලක්ෂයයි. හරි. ඊට පස්සේ ණයගති පාලන කිනුමේ හරට දාගන්න ශේෂීගේ 1 ශේෂීගේ ණයගති පාලන කිනුමේ හරට දාගන්න 1 ශේෂීගේ කීයද දෙ ණයගති පාලන කිනුමේ 34000ද? 34000යි. ණයගති පාලන කිනුමේ හරට දාගන්න 1 ශේෂීගේ 34000යි. හරිනේ? ඊට පස්සේ පුතේ ණයහිමි පාලන කිනුමේ බැරට දාගන්න 1 ශේෂීගේ 1 ශේෂීගේ බැරට දාගන්න. ණයහිමි පාලන කිනුමේ බැරට දාගන්න 1 ශේෂීගේ කීයද? 50000ද? 50000යි. 50000යි. ඊට පස්සේ ඔය ඇඳලා තියෙන ප්‍රාග්ධන කිනුම නේද? ඊට පස්සේ ඔය ඇඳලා තියෙනනේ ප්‍රාග්ධන කිනුම. ප්‍රාග්ධන කිනුමේ බැරට දාගන්න ප්‍රාග්ධන කිනුමේ බැරට දාගන්න 1 ශේෂීගේ ප්‍රාග්ධන කිනුමේ බැරට දාගන්න 1 ශේෂීගේ ප්‍රාග්ධන කිනුමේ බැරට දාගන්න 1 මං ඇඳලා නැහැ. ඔය ඇඳලා ඇති. ශේෂීගේ බැරට දාගන්න කීයද? 144යි 500යි. හරිනේ? උදේ ඒ කරේ නව ගිණුම් වර්ෂයක් පටන් ගනිද්දි ගිණුම් වල ආරම්භක ශේෂ වත්කම් වගකීම් අලුත් අවුරුද්ද පටන් ගනිද්දි වත්කම් වගකීම්කම් ගිණුම් වල ශේෂ වත්කම් ගිණුම් වල හරට දානවා වගකීම් ගිණුම් වලයි නිකම් ගිණුම් වලයි බැරට දානවා කියලා පොජ්ජල්ලේ ලියලා ඒ ගිණුම් වල ශේෂ විදියට දැම්මා. ඒක පැහැදිලි නේද ආරම්භක ස්ථාන? හරි. එහෙනම් පොජ්ජල්ලේ ඉවරයි. පොජ්ජල්ලේ මේ ඉරක් ගාලා වහන්න. ඊට පස්සේ මොනවද ටික තියෙනවද? ඒක ඉවරයි. ජනවාරි මාසවල සිදු වූ ගණන්වලින් පස්දන් ප්‍රබව ලිවිලි බිහි වී ඇත මූලාශ්‍ර ලිවිලි. විකුණුම් ඉන්වොයිස් ටික පුතේ විකුණුම් ඉන්වොයිස් ටික මොන ජෙල්ලේ ලියන්නේ? විකුණුම් ජෙල්ලේ ලියන්න ටක් ගාලා මේ තියෙන විකුණුම් ජෙල්ලේ විකුණුම් ඉන්වොයිස් ටික පුතේ විකුණුම් ජෙල්ලේ ලියන්න ඉක්මනට ලියන්න. විකුණුම් ඉන්වොයිස් ඔය හතර පුතේ විකුණුම් ජෙල්ලේ ලියන්න ඉක්මනට. ඔය විකුණුම් ඉන්වොයිස් හතර විකුණුම් ජෙල්ලේ ලියන්න මේගොල්ලෝ වැට් නැහැ එච්චරයි දින විශේෂත්වය. ජනවාරි 3 සමන්ති 16000යි නැත්නම් ගාලා ලියන්න පුතේ 1 3 इनवॉइस अंके 0.1 समांति अकलियन 16000යි समांति 16000යි මේකෙන් වැඩ කරන්න පුතේ මම ඕලන්ට පුරතල් කර ඉන්නේ මේ ගාන මේ අන්තිම ගානනේ ඊට පස්සේ 1 3 ඉන්වොයිස් අංක 0.2 ජයන්ත 0.2 නේද මයන්ත මායන්තර 28000 නේ විකුණ තියෙන්නේ 28000 නේ තියෙන්නේ 28000යි උගේ වැට් තිබ්බනම් 10 නේ දන්නවනේ මේ ගානේ වැට් නැහැ එච්චරයි විශේෂය ඊට පස්සේ ජනවාරි 4 1 4 ඉන්වොයිස් අංක 0.3 ජයන්ත පුතේ 24000යි 24000යි ඊට පස්සේ චමිලා 1.10 චමිලා 0.4 චමිලා 30000යි එච්චරයි ටක්කල එකතු කරන්න ඉතින් දැන් ඉන්නේ මාසෙ මුළු විකුණුම් ටික නේද දෙන්නේ මාසෙ මුළු ණයට විකුණුම් කීයද කියලා බලන්න ඉතින් මාසෙ මුළු ණයට විකුණුම් කීයද කියලා බලන්න 0.0 0.3 6යි 8යි 14යි 8යි 8 දැම්ම එකක් විතරුයි 1 1 2යි 4යි 6යි 9ද 98000යි 98000 නේද පුතේ ලිව්වද ඒකලින් පොදු ලෙජරට පිටපත් කළා කියලා කියන්නේ ඒකලින් පොදු ලෙජරට පිටපත් කළා කියලා 1.31 පොදු ලෙජරට පිටපත් කළා කියලා ලියන්න පොදු ලෙජරට පිටපත් කළා 98000 වැට් නෑ හරි ලිව්වද හරිද පුතේ
ඔයගොල්ලෝ වැඩ කරනවනේ මට පේන්නේ නැහැ ඔයගොල්ලෝ වැඩ කරනවද නැද්ද කියලා කරනවනේ හරි එහෙනම් මේ 98000 කොහොමද අපි හරබැර කරන්නේ කියන්න විකුණුන්නේ මේ ණයට විකුණුම් ගිණුම බැර ණයගති පාලන ගිණුම හර ඇඳ ගන්න පුතේ ටක් ගාලා කඩුවට විකුණුම් ගිණුම රූල් 3ක 4ක ටක් ගන්න විකුණුම් ගිණුම ණයගති පාලන ගිණුම තියෙනවා හරිද විකුණුම් ගිණුම ඇඳද විකුණුම් ගිණුම කියලා ලිව්වද ටක් කරලා පුතේ අඩු රතු පෑන් හරඹ කර ඉන්න ඕනේ නැහැ මෙහෙම ගත්ත විකුණුම් ගිණුම ඇඳා වෙන දේ අපිට අවශ්‍ය වෙන්නේ මෙතන විකුණුම් ගිණුම ඇඳලා ඉවරයි නේද ලිව්වද විකුණුම් ගිණුම කියලා හරි එහෙනම් පුතේ මුළු විකුණුම 98000යි ඒක විකුණුම් ගිණුමට බැර කරන්න පුතේ මෙහෙම විකුණුම් ගිණුම ඇඳලා ඇතිවා විකුණුම් ගිණුම මෙහෙම ඇඳලානේ විකුණුම් ගිණුමට බැර කරන්න දිනේ දාන්න අන්තිම දවස් 1.31 ණයගති පාලන කියලා 98000යි ඒක ණයගති පාලන ගිණුමට හර කරන්න ණයගති පාලන ගිණුමට හර කරන්න 1.31 විකුණුම් කියලා 98000යි ණයගති පාලන ගිණුමට දිනේ ගැන හිතන්න එපා මාසේ අන්තිම දවසේනේ විකුණුම් ගිණුමට බැර කරන්න ණයගති පාලන කියලා 98000යි ඒක ණයගති පාලන ගිණුමට හර කරන්න කරාද හරිද ණයගති පාලන ගිණුමට හර කරන්න ඉවරයි නේද ඒක මම වේගෙන් කරනවා පුතේ උරු බල නැහැ හරි විකුණුම් හර ණයගති පාලන බැර sorry විකුණුම් බැර ණයගති පාලන හර කරා හරි නේද කරා නේද ඉවරයි නේද ඒක ඔක්කොමලා යනවා ඊළඟ එකට සැපියුම් දරුවන්ගේ ඉන්වොයිසි මොන ජර්නල් ලියන්නේ සැපියුම් දරුවන්ගේ ඉන්වොයිසි මොන ජර්නල් ලියන්නේ ගැනුම් ජර්නල් ලියන්න ටක් ගාලා ලියන්න ගැනුම් ජර්නල් ලියන්න නැවත විකුණන්න ණයට ගන්න බඩු ගැනුම් ජර්නල් ලියන්න නැවත විකුණන්න ණයට ගන්න බඩු ලියන්න ජනවාරි 5 අමරගේ 16000 ලියන්න 1.5 අමර 16000 ලියන්න 1.5 අමර 16000යි 1.5 අමර 16000 ලියන්න ටකලද ගන්න 1.5 අමර 16000යි ඔන්න ඊට පස්සේ 1.15 සමන්ගෙන් කාර්යාල ලිපි ද්‍රව්‍ය ණයට අරන් පුතේ එතන සැපියුම් කරු ඉන්වොයිස් කියන්නේ ණයට දෙන කට්ටිය ඉන්වොයිස් දෙන්න ණයට ගත්තාම එතන සමන්ගෙන් අරන් තියෙන්නේ මොනවද කාර්යාල ලිපි ද්‍රව්‍ය ගන්නෙ මොකටද නැවත විකුණන්නද පාවිච්චි කරන්නද පාවිච්චි කරන්න ණයට ගත් ඒවා ලියන්න කියන්න බෑ ඕක ගැනුම් ජර්නල් ලියන්න බෑ ඕක ලියන්න වෙන්නේ කොහෙද පොදු ජර්නල් ඒ නිසා ඕක ලියන්න එපා ඕක ලියපු කට්ටිය කපන්න ගැනුම් ජර්නල් ලියන්න නැවත විකුණන්න ණයට ගන්න ඒවා විතරයි ඒක කවුරු හරි ගැනුම් ජර්නල් ලියලා තියෙනවා නම් කපලා දාන්න වැරදි ලියුවනම් ඒක ගැනුම් ජර්නල් ලියුවනම් වැරදි කපන්න ඒක ලියන්න වෙන්නේ මොන ජර්නලේද පොදු ජර්නල් මම ඒක ලියවන්නම් මේක ඉවර කරලා ඊට පස්සේ සමන්ගෙන් ණයට ගන්නවා 18000 ලියන්න සමන්ගෙන් ණයට ගන්නවා 18000 1.16 සමන් 18000 කටක ලියන්න බුදේ 18000 ලියන්න ගැනුම් ජර්නලේ 1.16 සමන් 18000යි කටක ලියන්න 18000 1.16 සමන් 18000යි කියලා ලියන්න ඊට පස්සේ 1.20 චමත්ගෙන් 30000යි එකක් ලියන්න 1.20 චමත් 30000යි 1.20 චමත් 30000යි ඔබ ලියන්න මම මේ නිකන් මේ තැන පෙන්නනවා විතරයි වාගේ පුතේ වැඩ කරන්නේ චමත් 30000 ලිව්වද ඊට පස්සේ 1.25 වරිපනම් 2000යි ලියනවද ඉතින් වරිපනම් ඉන්වොයිසිය ඔව් නගර සභාවෙන් පුතේ මේ අවුරුද්දට දාලා වරිපනම් ගෙවන්න කියලා ඒගොල්ලෝ ඉන්වොයිස් එකක් ගෙවන්නේ ඊට පස්සේ ඔයා ගෙවන්න ඕන තාම ගෙවලා නැහැ එහෙනම් ඒක පුතේ ගැනුම් ජර්නල් ලියන්න බෑ කොහෙද ලියන්න වෙන්නේ ඒකට පොත් ජර්නල් එක ලියන්නත් එපා ඒක ලියන්නත් එපා ඊට පස්සේ මොන පුතේ මොකක්ද තියෙන්නේ සුගත්ගේ නඩවන 14000 ලියන්න සුගත් 14000යි සුගත් 14000යි ලිව්වද 1.26 සුගත් 14000යි ලිව්වනේ පුතේ ඔක්කොමලා රයිට් ගැනුම් ජර්නල් එකතු කරන්න ඊට පස්සේ ගැනුම් ජර්නල් එකතුව ගැනුම් ජර්නල් එකතුව 78000ද ගැනුම් ජර්නල් එකතුව 78000යි ලියන්න 78000යි දේ 78000 ලියන්නේ මොකද්ද කියන්නේ ඒ 78000 ලියන්නේ මොකද්ද 1.31 පොදු ලෙජරේට පිටපත් කළා කියලා ලියන්නේ 1.31 පොදු ලෙජරේට පිටපත් කළා කියලා ලියන්නේ 78000ට දේ 78000 ලියන්නේ 1.31 පොදු ලෙජරේට පිටපත් කළා කියලා ලියන්නේ ලිව්වද
පොදු ලෙජරේට පිටපත් කළා කියලා 74000 ලියන්න ලිව්වා නේද? හරිනේ? වේගෙන් කරමු. හරි. එහෙනම් මේක පොදු ලෙජරේ ලියමු. මොනවද පුතේ මේ ගැනුම් ටික මේ ණයට ගැනුම් නේද? මේකට ඕනේ මොන ගිණුමද කියන්නේ? මේ ගැනුම් ජර්නල් එකතු මේක වැට් නෑ. ගැනුම් ජර්නල් එකතුව ගිණුම් කරන්න ඕනේ ගිණුම් දෙක කියන්නේ. කො ළමයිනේ? ගැනුම් ජර්නල් එකතුව හරබැර වෙන්නේ කොහොමද? වැට් නැතුව. ගැනුම් හර ගැනුම් හර නයින් පාලන ගිණුම් බැර. පුතේ අපි ගාව නයින් පාලන ගිණුම නම් තියෙනවා. මං ඇන්දද කොහෙද? එන අලුතෙන් ගිණුමක් හද ගන්න ගැනුම් ගිණුම රූල් 4 2 3 ටක් ගාලා ගන්න. ගැනුම් ගිණුමක් හද ගන්න රූල් 2 3 ටක් ගාලා. පුතේ ඒකට අඩි රූල් රතු පෑන් ඕනේ නැහැ. නිකන් අතින් අඳින්න මෙහෙම. වෙන දේත් අවබෝධ කරගන්න ඕනේ. ගැනුම් ගිණුමක් ඇන්දද? පුතේ ගැනුම් ගිණුමක් ඇන්දද? හරි. ගැනුම් ගිණුමක් අඳ ගන්න. හරි. ගැනුම් ගිණුමට හර කරන්න අහිම් පාලන කියලා දාවන්න. එහෙම ගැනුම් ගිණුමක් ඇඳලා ඇති. ගැනුම් ගිණුමට හර කරන්න දින ඕනේ නැහැ. නහිම් පාලන ගිණුම කියලා කීයද? 70,000. දිනේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. පුතේ අපි 2020 ප්‍රශ්න හදුව මතකයිනේ. ඒක දින ගැන සලකන්න කියලා එහෙම ගුව මතකනේ. ගැනුම් ගිණුමට හර ගන්න 74,000යි. ඒක නහිම් පාලනයකට බැර කරන්න ගැනුම් ගිණුම කියලා 74,000යි. නයින් පාලනයකට බැර ගන්න ගැනුම් කියලා 74,000යි. හරිනේ? ඒකත් ඉවරයි. ඒක ඉවරයි. ඉවරයිනේ? හරි. එතකොට අපිට මේ ගැනුම් ජර්නල් ලිව්වේ නැවත විකුණන්න ණයට ගත්තේ විතරයි. හරි? තව එක ඉන්වොයිස් දෙකක් තිබ්බා. මොනවද ඉන්වොයිස් දෙක? ලිපි ද්‍රව්‍ය ණයට ගත්ත එක ගැනුම් ජර්නල් ලියන්න බෑ. එහෙනම් මොන ජර්නල්ද දෙක ලියන්න ඕනේ කියලා? ලිපි ද්‍රව්‍ය ණයට ගත්ත එක මොන ජර්නල්ද ලියන්න ඕනේ පුතේ? ඔයාලා උත්තර දෙන්න. මම දන්නවා ඔයගොල්ලෝ කියන්නේ. පොත් ජර්නල් නේ. හරි. පොත් ජර්නල් ලියන්න එහෙනම් පුතේ දිනේ දාන ඕන එකයි කවද්ද? දිනේ පොත් ජර්නල් ලියන්න 1:15. පුතේ ලිපි ද්‍රව්‍ය ණයට ගත්තාම කොහොමද ලියන්නේ? කාර්යාල කියන වචනේ ඕනේ නැහැ ලිපි ද්‍රව්‍ය කිව්වම ඇති. ලිපි ද්‍රව්‍ය ණයට ගත්තාම කොහොමද ලියන්නේ? ලිපි ද්‍රව්‍ය කියන්නේ අපිට මොකද්ද පුතේ? වියදමක්. වත්කමක් විදිහට හිතන්නත් පුළුවන්. මූලධර්ම එකමනේ. ලිපි ද්‍රව්‍ය කියන්නේ වියදමක්. එහෙනම් මොකද වෙන්න ඕනේ පුතේ? ඒක ලිපි ද්‍රව්‍ය ගිණුමට කියන්නේ? කොහොමද උත්තර දෙන්නේ? අර වෙන්න ඕන. අර කොහෙද බැර වෙන්නේ? කොහෙද බැර වෙන්නේ? ලිපි ද්‍රව්‍ය ණයින් ගිණුමට. ඔව්. පුතේ ඒක දාන්න පුළුවන්ද? මුදල් ගිණුමට බැර කරන්න පුළුවන්ද? බෑ. නයින් පාලනයකට බැර කරන්න පුළුවන්ද? බෑ. නයින් පාලනයකට ලියන්න පුතේ නැවත විකුණන්න ණයට ගන්න ඒවා. එහෙනම් ඔක දාන්න ඕනේ පුතේ ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුම. නැත්නම් උපජිත ලිපි ද්‍රව්‍ය ගිණුම. ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය කියලා ගමු. පැහැදිලි නේද? ලියන්න පොත් ජර්නලේ 1:15 පොත් ජර්නලේ ලියන්න 1 කවද්ද 15 නේ? 1:15 ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ආහාර ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ආහාර 1000යි. ගෙවිය බැර සටහන පොඩ්ඩක් දකුණට වෙන්න. ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ආහාර 1000යි. ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුම බැර 1000යි. ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ආහාර 1000යි. ලිපි ද්‍රව්‍ය ණය කිව්වට කමකුත් නැහැ. දෙක ලිපි ද්‍රව්‍ය ණය ගිණුමට කිව්වට කමක් නැහැ. ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය කිව්වනම් ගොඩක් හොඳයි. ලිපි ද්‍රව්‍ය ණය කිව්වට වැරදි නැහැ. එහෙනම් ලිපි ද්‍රව්‍ය ගිණුම ආහාර ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුම බැර සංලක්ෂය. ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගැනීම. කාගෙන්ද ඕන නම ලියන්න. සාමාන්‍යයෙන් කාර්යාල ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගැනීම. නැත්නම් ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගැනීම. ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගැනීම. මේක පොතේ ලිපි ද්‍රව්‍ය ගිණුම ආහාර ණහිමි පාලන බැර කරන්න බෑ. තේරුණා නේද? දැන් ඔක තියරි පන්තිය කරද්දී ඔයගන්ට අවබෝධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් දැන් තේරෙනවානේ. ඒක ඇයි පුතේ ණහිමි පාලන දාන්න බැරි කියලා දැන් තේරෙනවානේ. තියරි පන්තියදී ඔය එච්චර තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවානේ. එහෙනම් පුතේ ලිපි ද්‍රව්‍ය ණයට ගැනීම කියන සංලක්ෂණ ලිව්වනේ. ඇඳ ගන්න ගිණුම් දෙකක් ලිපි ද්‍රව්‍ය ගිණුමයි ලිපි ද්‍රව්‍ය ණය ගිණුමයි. අක්කල ගන්න ටී ගිණුම් දෙක රූල් දෙක ඇති පල්ලයට. පල්ලය රූල් දෙක ඇති ලිපි ද්‍රව්‍ය ගිණුමයි ලිපි ද්‍රව්‍ය ණය ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුමයි ඇඳ ගන්න ටක් ගාලා. ලිපි ද්‍රව්‍ය ගිණුමයි ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුමයි ඇඳ ගන්න ටක් ගාලා ගන්න. ලිපි ද්‍රව්‍ය ගිණුමයි ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුමයි ඇඳ ගන්න. ඇඳද හරිද?
ලිපි ද්‍රව්‍ය ගිණුමයි නිකන් අතින් අඳ ගන්න පුතේ අඩු රතු පෑන් වෙලා නැහැ ඕක කර කර ඉන්න අපිට විභාගෙට ගියා. ලිපි ද්‍රව්‍ය ගිණුම ගෙවිතු ලිපි ද්‍රව්‍ය ගිණුම ඇඳලා ඉවරයි. ලිපි ද්‍රව්‍ය ගිණුමට හර කරන්න මොනවා කියලා? ලිපි ද්‍රව්‍ය ගිණුමට හර කරන්න මොනවා කියලාද? ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය කියලා නැත්නම් ලිපි ද්‍රව්‍ය ණය කියලා ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුමට බැර කරන්න ලිපි ද්‍රව්‍ය කියලා. දන්නෝනේ හර බැරලා ලියන්නේ. හරිද? මෙහෙම ලිපි ද්‍රව්‍ය ගිණුම ඇඳා ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ඇඳා ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ගිණුම ඇඳා ලිපි ද්‍රව්‍ය ගිණුමට හර කරා 1000 1.15 ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය කියලා ගෙවිය යුතු එකට බැර කරා 1.15 ලිපි ද්‍රව්‍ය කියලා 1000යි. හරි ඉවරයි නේද ඒක? ඒ මට අර තියරි පන්ති තරම් උගතල් කර කර ඉන්න වෙලා නැහැ ඉවරයි. ඊළඟට යන්න තාක්ෂාලා. හරි. තව ඉන්වොයිස් එකක් මගේ හරනවා මොකද්ද? තව ඉන්වොයිස් එකක් මගේ හරනවා මොකද්ද? වරිපණම් වලට අදාළ ඉන්වොයිස් එක නේද? කියන්න වරිපණම්. කීයද මේ මාසෙට හරි වාර්ෂික 2000යි නේද? කියන්න මොකද ඕක තාම ගෙවලා නැහැ. නමුත් ඕක ගැනුම් ජේලේ ලියන්න බෑනේ. එහෙනම් ඒකල් ලියන්නේ මොන ජේලේද කියන්නේ? ඒකල් ලියන්නේ මොන ජේලේමද? පොත් ජේලේ. කොහොමද ඒක ලියන්නේ? ඉස්සරහන කියන්නේ. ඔය වරිපණම් වියදම කීයද 2000යි. කොහොමද ලියන්නේ කියන්නේ? වරිපණම් කියන අපිට ගෙව්වා වුණ තා වියදමක් කියන්නේ ඉස්සරහන. කොළමයිනේ මේ රිවිෂන් පන්තිය. වරිපණම් ගිණුම හර උපචිත වරිපණම් බැර. ගෙවිතු වරිපණම් කිව්වත් හරි. උපචිත කියලා ලියන්න. ලියන්න පොත් ජේලේ වරිපණම් ගිණුම හර උපචිත වරිපණම් බැර. ලියන්න පොත් ජේලේ මං කිව්වා තන්රුළු පිටුවකට පිටුවක් කියයි කියලා ඈ. වරිපණම් ගිණුම හර එකයි කවද්ද? 1.25. වරිපණම් ගිණුම හර 2000යි. උපචිත වරිපණම් බැර 2000යි. වරිපණම් ගිණුම හර 2000යි. උපචිත වරිපණම් ගිණුම බැර 2000යි. වරිපණම් ගිණුම හර 2000යි. උපචිත වරිපණම් ගිණුම බැර 2000යි. සංලක්ෂය කියන සංලක්ෂය උපචිත වරිපණම් නැත්නම් ගෙවිය යුතු වරිපණම් සටහන් කිරීම. සංලක්ෂය කියන්නේ උපචිත එහෙම නැත්නම් ගෙවිය යුතු වරිපණම් සටහන් කිරීම කියලා ලියන්න. හරි. ගෙවිය යුතු වරිපණම් සටහන් කිරීම කියලා ලියන්න. ආගෙමු. දැන් මොකද මම කියේ වරිපණම් ගිණුමයි ලිවනේ. ඉතින් අද ගන්න වරිපණම් ගිණුමයි උපචිත වරිපණම් ගිණුම ඇඳද? ටකන අද ගන්න. පොදුරේදී වරිපණම් ගිණුමයි උපචිත වරිපණම් ගිණුමයි කියලා ගිණුම් දෙකක් ඇඳද? පොජ්ජන්ලි වරිපණම් ගිණුමයි උපචිත වරිපණම් ගිණුම ඇඳ ගන්න. පොජ්ජන්ලි වරිපණම් ගිණුමයි උපචිත වරිපණම් ගිණුම ඇඳ ගන්න. හරි. වරිපණම් ගිණුමයි උපචිත වරිපණම් ගිණුම ඇඳ ගන්න. ඇඳනේ හරි නේද? හරි. වරිපණම් ගිණුමයි උපචිත වරිපණම් ගිණුමයි වරිපණම් ගිණුමට හර කරන්න උපචිත වරිපණම් කියලා උපචිත වරිපණම් එකට බැල කරන්න වරිපණම් කියලා. තේරුණේ කියපු දේ? බොඩේ පෙන්නන්න ඕනේ නැහැ නේද? ඔක්කොම පැහැදිලි නේද? වරිපණම් ගිණුමට හර ගන්න උපචිත වරිපණම් කියලා උපචිත වරිපණම් එකට බැල කරන්න වරිපණම් කියලා. ඉතින් අර මේක සංලක්ෂ මං කිව්ව නේද?
ගේ විදුහාරි පනම සටහන් කිරීම කියලා සංලක්ෂ කිව්වේ නැද්ද මම? කිව්වනේ. හරි. පුතේ ඔය අවිස්සාවෙල් ළමයි දෙපැත්ත වුණා පුතේ දැන් ලබන සතිය අලුත් පාඩම් පටන් ගන්නවා රිවිෂන් එකේ. ඒතර අලුත් ටියුට් තියෙන්න ඕනේ. තියරි පන්තිය නම් අවුලක් නැහැ. රිවිෂන් එකේ පුතේ අලුත් ටියුට් එපැයි. ඒ නිසා පිළියන්දල ළමයි ටික ළමයින්සර කතා කරලා පුතේ ලබන සතියේ කලින් ටියුට් ටික ගන්න. අවිස්සාවෙල් ළමයි පුතේ ටියුට් මොනවා හරි ඕනනම් පොඩ්ඩ අර අචිර කියන එක්කනට කතා කරන්න පුතේ කතා කරලා තාම ටියුට් හම්බුනේ නැත්නම් ඉල්ලලා මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පුතේ ටියුට් නගරේ හරි කියලා ඒගොල්ලන් ළඟට හරි එයි නගරේට හරි පොඩ්ඩක් පුතේ මේ නම්බර වලට කතා කරන්න හරි පොඩ්ඩක් පුතේ ඒක ඉක්මනටම කතා කරලා ටියුට් එක ගන්න පිළියන්දල ළමයි ටිකක් ගන්න අවිස්සාවෙල් ළමයි ටිකේ අචිර කියන එක්කනට කතා කරලා කියන්න නැත්නම් අපි මේ දවසේ හරි එනවා ටියුට් එක ගන්න කියලා හරි කියන්න නැත්නම් ළඟ නගරයකට හරි එයි ඒගොල්ලෝ පොඩ්ඩක් පුතේ ඒගොල්ලත් එක්ක කතා කරගන්න ටියුට් ඒ මන් දාලා ති ගෲප් එකේ අචිර කියන එක්කනගේ නම්බරේ එකට කතා කරලා පුතේ ටක් ගාලා කරගන්න ලබන සතියේ කලින් හරි පුතේ මෙච්චර ලොක් ගානක් විභාගෙට එනවද කියලා මගෙන් ප්‍රශ්නයක් අහනවා 1997 ආවද නැද්ද මේ වගේ ගානක් ආවා ඒකේ මොනවද තිබ්බේ නැද්ද පුතේ ඔය ගෙවීම් වවුචර් වල තිබ්බේ ගෙවීම් වවුචර් වල ඔය ටික තිබ්බා හරපත් බරපත් තිබ්බේ නැහැ ජර්නල් වවුචර් තිබ්බේ නැහැ සුළු මුදල් එක තිබ්බේ නැහැ අනිත් ටික තිබ්බා හරි දෙක ඉවරයි නේද එහෙනම් අපි යමු ඊළඟ එකට පුතේ එතකොට විකුණුම් ඉන්වොයිස් ටික ඉවරයි සැපයුම් කරුවන්ගේ ඉන්වොයිස් ටික ඉවරයි ඊට පස්සේ මුදල් ලදුපත් ටික පුතේ මුදල් ලදුපත් ටික කොහෙද ලියන්නේ මුදල් ලදුපත් ටික කොහෙද ලියන්නේ මුදල් ලැබීම් ජර්නලේ ලියමු ටක් ගාලා මුදල් ලදුපත් ටික මුදල් ලැබීම් ජර්නලේ ලියමු ලියන්න ටක් ගාලා මුදල් ලැබීම් ජර්නලේ ලියන්න ලදුපත් ටික ඉක්මනට වේගෙන් ලියන්න ඕගොල්ලෝ ලියන්න මුදල් ලැබීම් ටික ලියන්න මුදල් ලැබීම් ටික ලැබීම් ජර්නලේ ලියන්න ජනවාරි 3 1.3 ලදුපත් අංක 101 කවුද සමන්ති මේ සමන්තිගෙන් දුන්වට්ටම 3000යි දුන්වට්ටම 3000යි වටිනාකම 27000යි ඒක ණයගති ලැබීම වලට විශ්ලේෂණය කරන්න අකලියන් 1.3 ලදුපත් අංක 101 සමන්ති දුන්වට්ටම 3000යි වටිනාකම 27000යි ඒ අත්පිට විකුණුම් වලට ඉලක්ක ණයගති ලැබීම වලට 27000 දාන්න. දැන් මම හරියට ඉවරයි නේද? ඊට පස්සේ 1.20 ඉන්වොයිස් අංක 100ක මයන්තගෙන් 14000යි ලියන්න. 1.20 ලදුපත් අංක 102 මයන්ත දුන්වට්ටම් නැහැ. ඒතර වටිනාකම 14000යි. වටිනාකම 14000යි එකක් ණයගති වලට විශ්ලේෂණය කරන්න. තත්කාල කරන්න. ණයගති වලට විශ්ලේෂණය කරන්න. වේගෙන්. ඊට පස්සේ ජනවාරි 22 ලදුපත් අංක 103 ජයන්තගෙන් 12000 ලියන්න ටක් ගාලා ලියන්න. ජනවාරි 22 1.22 ජයන්ත ලදුපත් අංක 103 ජයන්ත ජයන්තගේ දුන්වට්ටම නෑ 12 දුන්වට්ටම් නෑ 12000යි ඒක ණයගති ලැබීමට විශ්ලේෂණය කරන්න ටක් ගාලා ඔයගොල්ලෝ කරන්න මේ ඔයගලන්ට තන හුරු වෙන්න විතරයි මේ මම කරන්නේ ඔයගොල්ලෝගේ පොතේ ඔයගොල්ලෝ හදන්න ඊට පස්සේ ජනවාරි 25 චමිලාගෙන් ලැබෙනවා 1.25 ලදුපත් අංක 104 චමිලා දෙකෙන් ලියන්න ඉතින් චමිලාගේ දුන්වට්ටම 1000ක් තියෙනවා දුන්වට්ටම 1000යි ලැබිලා තියෙනවා 24000 එතකොට ඒකත් විකුණුම් නෙමෙයි ණයගති ලැබීම වලට 24000 විශ්ලේෂණය කරන්න. ඉතින් අපි මේ ජර්නල් වෙන වෙනම ඉගෙන ගත්තා. නමුත් එකට දුන්නොත් ගානක් කොහොමද එන්නේ කියලා දැන් තේරුම් ගන්න. ඊට පස්සේ 1.26 පුතේ 1.26 ලදුපත් අංක 105 අත්පිට විකුණුම් දුන්වට්ටම් නැහැ නේ කිරුවේ අත් විකුණුම් 70000යි 70000 ඒක අත්පිට විකුණුම් වලට විශ්ලේෂණය කරන්න කරාද හරිද ලිව්වද ඔක්කොමලා දැන් පුතේ ටික එකතු කරන්න මෙහෙම
පල්ලයට එකතු කරන්න. පුතේ ඈලි මෑලි දුබල ගතියට වැඩ කරන්න බෑ. ඔයගොල්ලෝ කම්පැනි එක වැඩ කරන්න ගියාම එහෙම වැඩ කරාම ඔයගොල්ලෝ බැනලා එලවන්නේ. ජොබ් වලට ගන්න නෑ. වේගෙන් වැඩ කරන්න. ඒකයි පුතේ මේ ටික ටික හුරු කරන්න. තියරි පන්තිය කරද්දී මේවා හිමින් කරේ හැටි මතකයිනේ. දැන් පුතේ වේගෙන් යනවා රිවිෂන් එකේදී. ඉතින් දුන්නට්ටම් ටික එකතු කරේ කියන්නේ දුන්නට්ටම් තිර එකතුව 4000යි. මට ගන්න දේ වර්ණාගම් එකතුව කීයද? වර්ණාගම් තිර එකතුව කීයද පුතේ? 147000ද? 147000යි. විකුණුම් තීරුව 70000යි. එහෙනම් නායක දිලවීම 77000 වෙන්නේ. මම එකතු කර හිටියේ මම ටක් ගාලා දැම්ම ඇයි? 147 ෙන් 70යි ඉතුරු 77 වෙන්නේ බෑ. ඉවරයිනේ. පුතේ මුදල් ලැබීම් ජෙල්ලේ දුන්නට්ටම් තීරුව 4000යි වටනාකම 147000යි. අත්පිළිකුණුම් 70000යි නායක දිලවීම 70000. දැන් අපි ඔක ලියමු. දුන්නට්ටම් පස්සේ ලියමු. හරි. පුතේ මුළු මුදල් ලැබීම් මුදල් ගිණුමට හර කරන්න. 147000 එකපාර කරන ක්‍රමයක් තියෙනවා. දැන් පරණයි. දැන් ලියන්න පුතේ හර පැත්තට විකුණුම් ගිණුම මුදල් ගිණුමට හර ගන්න විකුණුම් ගිණුම කියලා 70000යි. නායකත්වී පාලන ගිණුම කියලා 77000යි. දුන්නටම පස්සේ ලියමු. ඉතින් විකුණුම් කියලා 70000යි නායකත්වී පාලන කියලා 77000 ලිව්වද? මුදල් ගිණුමේ අර පැත්තේ විකුණුම් කියලා 70000යි නායකත්වී පාලන ගිණුම කියලා 77000යි. දැන් පුතේ මුදල් ගිණුමට හර වුණා නම් අනිත් ගිණුම වලට මොනව වෙන්න ඕනද කියන්නේ? බැර වෙන්න ඕනේ නේද? මුදල් ගිණුමේ අර පැත්තේ විකුණුම් 70000යි නායකත්වී පාලන 70. විකුණුම් එහෙනම් පුතේ ඒක විකුණුම් ගිණුමට බැර කරන්න 70000 විකුණුම් ගිණුමක් ඇඳලා ඇත්ති අර ණයට විකුණුම් ලිව්වේ දැන්ට විකුණුම් ගිණුමේ ලියලා ඇත්තේවා කීයක්ද 98000 ලියලා තියෙනවනේ ඒකටම බැර කරන්න විකුණුම් ගිණුමට දැන් බැර ගන්න මුදල් කියලා 70000යි වා විකුණුම් ගිණුම ඇඳලා ඇත්තේ දැන්ට බැර ගන්න මුදල් කියලා 70000යි විකුණුම් ගිණුම මුදල් කියලා 70000යි නායකත්වී පාලන ගිණුම බැර කරන්න මුදල් කියලා 77000යි වා නායකත්වී පාලන ගිණුම ඇඳලා ඇත්තේ ඒකට බැර ගන්න මුදල් කියලා 77000යි නායකත්වී පාලන ගිණුමට බැර ගන්න මුදල් කියලා 77000යි හරි කරානේ නායකත්වී පාලන ගිණුමට බැර ගන්න මුදල් කියලා 77000යි ඉතින් අර පිළියන්දල් ළමයි ටික රමේෂ් ඉන්න වෙලාවක් බලලා කතා කරලා ටියුට් ටික ගන්න ලබන සඳර කලින් නැත්නම් අපේ වැට් ටික කරන්න අමාරුයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ රමේෂ්ත් එක්ක කතා කරලා ගන්න මොනවා හරි ගැටලුවක් තිබ්බොත් රමේෂ්ත් එක්ක කතා කරන්න රමේෂ් මට කියයි ටියුට් ටික ගන්න පුතේ හරි ලබන සතියේ වැට් ටික කරන්න ඕනේ පුතේ හරි ඒ ගමම තියරි ටියුට් එකක් ගන්න පිළියන්දල් ළමයි නම් පුතේ තියරි ටියුට් එක ගන්න නැත්නම් නිෂ්පාදන පිළිවෙල එකනේ ඒක අවිස්සාවෙල් ළමයිට ඉවරයි පාඩම හරි හෙට අවිස්සාවෙල් ළමයිට අමතර පන්තියක් තියෙනවා උදේ 8ට අනිද්දා පිළියන්දල් ළමයි ටිකට අමතර පන්තියක් තියෙනවා උදේ 8ට නේ පුතේ හෙට අවිස්සාවෙල් ළමයිට උදේ 8ට අනිද්දා පිළියන්දල් ළමයිට අමතර පන්තියක් තියෙනවා හරි ඉතින් අනේ අමතර පන්ති වලට සහභාගී වෙන්න කට්ටිය අඩුවෙන් සහභාගී වෙන්න එක අපරාධේ. ඉතින් මට ඉතින් මට දැන් හෙට දවසම පුතේ මට නිකන් ඉන්න පුළුවන් දවසම ඕගොල්ලෝ අතිරේක පන්ති දාලා උගන්වන්නේ. මට ලැබෙන දෙයක් නැහැ නේ. ඔයගොල්ලෝ ඉතින් ෆීස් එක කියලා ටියුට් එක ගත්තා නම් මට කොහොමත් එකයි මාසෙ නේද? අපුතේ මම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ වැට් එක ඉවර ගන්න. ඔයගොල්ලෝ පුතේ ඒවට සහභාගී වෙන්න පොඩ්ඩක් හිතලා නැත්නම් අපරාධේ ඔයගොල්ලෝ. හෙට උදේ 8:10 අවිස්සාවෙල් ළමයිට අනිද්දා උදේ 8:10 පිළියන්දල් ළමයිට ක්ලාස් එක තියෙනවා. ඒක පුතේ කට් නොකර සහභාගී වෙන්න ඒවා. තියරි ළමයාට තියෙන වෙලාවට සහභාගී වෙනවා අතිරේක පන්තියක් දෙන්නාම එන්නේ නැහැ මම මේ මන්ද. හරි ඉවරයි නේද එතකොට? ඊට පස්සේ දුන්වට්ටම කීයද දුන්වට්ටම? දුන්වට්ටම 4000යි. මට කියන්නේ දුන්වට්ටම් වල දිස්සරහන. පුතේ දුන්වට්ටම් වල දිස්සරහන කියන්නකෝ. දුන්වට්ටම් ගිණුම හර නායකත්වී පාලන ගිණුම බැර. නායකත්වී පාලන ගිණුම තියෙනවා. අලුතෙන් ගන්න දුන්වට්ටම් ගිණුමක් ටක් ගාලා ගන්න. පළ රූල් දෙයක් විතර ඇති. අලුතෙන් ගන්න ගිණුමක් දුන්වට්ටම් ගිණුම කියලා ටක් ගාලා ගන්න. අලුතෙන් ගන්න දුන්වට්ටම් ගිණුමක්. දුන්වට්ටම් ගිණුමක් ගත්තද පුතේ? ඒකට හර කරන්න නායකත්වී පාලන කියලා දුන්වට්ටම් ගිණුම පුතේ ටක් ගාලා වේගෙන් කරන්න ඕනේ. නම් කරා දුන්වට්ටම් ගිණුම කියලා ලිව්වා.
දුන්නට්ටම් කිරුවට හර කරන්න නායකති පාලන කියලා 4000ක්. ඒක නායකති පාලන කිරුවට බැර ගන්න දුන්නට්ටම් කියලා 4000ක්. නායකති පාලන කිරුවට බැර ගන්න දුන්නට්ටම් කියලා 4000ක්. වා දුන්නට්ටම් කිරුමක් ඇන්දා. ඒක නායකති පාලන කියලා 4000 හර කරන්න කරානේ නායකති පාලන කිරුවට බැර ගන්න දුන්නට්ටම් කියලා 4000ක්. මුදල් ලැබීම් ජේල්ල ඉවරයි. හරි එන්න දැන් ගෙවීම් වවුචර් ටික කොහෙද ලියන්නේ? ගෙවීම් ජේල්ල ලියන්න ටක් ගන්න. උදේ ගෙවීම් වවුචර් ටික ගෙවීම් ජේල්ල ලියන්න ටක් ගන්න ලියන්න. ඔය මුදල් ගෙවීම් වවුචර් ටික ගෙවීම් ජේල්ල ලියන්න. ඔය ගෙවීම් වවුචර් ටික පුතේ ගෙවීම් ජේල්ල ලියන්න. ඔය ගෙවීම් වවුචර් ටික ගෙවීම් ජේල්ල ලියන්න. ටක් ගන්න ලියාගෙන යන්න. පුළුවන් නේ? දැන් දන්නවනේ. ජනවාරි 1 වවුචර් අංක 1111 සුළු මුදල් ප්‍රතිපූර්ණය සුළු මුදල් ප්‍රතිපූර්ණය ලද වට්ටම් නැහැ වටනාකමට 1500 දාලා මට කියන්න සුළු මුදල් ප්‍රතිපූර්ණය කරපේ කොහෙද විශ්ලේෂණය කරන්නේ මේ සුළු මුදල් ප්‍රතිපූර්ණය කරපේ කොහෙද විශ්ලේෂණය කරන්නේ ගැනුම්ද නාහිමි ගෙවීම්ද වියදම්ද වෙනත්ද වෙනත් මතකයි නේද අපි කරා ඒවා වෙනත් එකට දාන්න 1500 ඔබ දන්නවද ඒක වෙනත් එකට දාන්න නිසා තමයි මේ සුළු මුදල් ගෙවුනට පස්සේ හර වෙන්නේ ඒක වියදමක් නෙමෙයි වියදම් වෙන්නේ පුතේ අර සුළු මුදල් ගෙවීම් කියන ලිව්වයින් පස්සේ තමයි වියදම් වෙන්නේ එතකන් ඒක සුළු මුදල් බාරකරු ගාවට අපි වත්කම එක අපේ වත්කමක් විදිහට යන්නේ එතනට බැලලා සුළු මුදල් ගෙවීමට හර වෙනවා හරි ඒක වෙනත් එකට විශ්ලේෂණය කරා ඊට පස්සේ ලියන්නක් ගාලා ජනවාරි 5 වවුචර් අංක 1112 අමර ලියන්න 1/5 වවුචර් අංක 1112 අමර ලද වට්ටම කීයද අමරගේ ලද වට්ටම 2000යි ලද වට්ටම 2000යි ගාන කීයද පුතේ ලද වට්ටම 2000යි එතකොට අපි ගෙවලා තියෙන 12000ක්ද 12000 නේ පුතේ 12000යි වටනාකමට 12000යි මේ 12000 විශ්ලේෂණය කරන්න ගැනුම් නෙමේ නාහිමි ගෙවීම් වලට 12000 විශ්ලේෂණය කරන්න අනිත් එක ගන්න නාහිමි ගෙවීම් වලට 12000 විශ්ලේෂණය කරන්න නාහිමි ගෙවීම් වලට 12000 විශ්ලේෂණය කරන්න හරිනේ හරි ඊට පස්සේ ඒක ඉවරයි ඊට පස්සේ ජනවාරි 8 ගෙවල් කුලී ගෙවල 15000 ලියන්න 1/8 වවුචර් අංක 1113 ගෙවල් කුලී ගෙවල් කුලී ලද වට්ටම් නෑ වටනාකම් 15000යි වටනාකම් 15000යි උදේ කොහෙද විශ්ලේෂණය කරන්නේ උදේ ගෙවල් කුලී 15000 කොහෙද විශ්ලේෂණය කරන්නේ ගැනුම් නෙමේ නාහිමි නෙමේ වියදම් වලට දාන්න වියදම් වලට දාලා වෙනත් එකට ටිකක් ගන්න හරි ඊට පස්සේ ජනවාරි 10 ගැනුම් කියන්නේ 1/10 වවුචර් අංක 1114 ගැනුම් ලද වට්ටම් නෑ වටනාකම 30000යි ඒ ගැනුම් වලට විශ්ලේෂණය කරන්න අන්තිම ඉලක්ක ගන්න ඒ ගැනුම් වලට විශ්ලේෂණය කරලා අනිත් පැයට ඉලක්ක ගන්න හරි ඉවරනේ දෙක ඊට පස්සේ 1යි කවද්ද උදේ ඊට පස්සේ 1.15 සුගට්ට ලියන්න 1.15 වවුචර් අංක 1115 සුගත් හරි සුගත් ලද වට්ටමක් තියෙනවා සුගත් කීයද 1000යි ලද වට්ටම 1000යි වටනාකම 6000යි 6000 නාහිමියන්ගේ විශ්ලේෂණය කරන්න අනිත් පැයට ඉලක්ක ගන්න ඒ 6000 නාහිමියන්ගේ විශ්ලේෂණය කරලා අනිත් පැයට ඉලක්ක ගන්න හරිද
6000 ඊට පස්සේ මේ මොකද ප්‍රශ්නයක් අහන පොඩ්ඩක් ඉන්න බලලා කියන්න. නෑ නෑ පුතේ ගෙවල් කුලිය කියන්නේ ගැන්ලි නෙමෙයි ගොඩනැගිලි කුලිය වුණොත් නේද වියදම නෑ එහෙම කියන්න බෑ පුතේ අයිතිකාරය ගත්තොත් ගැන්ලි වෙන්නේ ගොඩනැගිලි කුලිය කිව්වත් එකයි ගෙවල් කුලිය කිව්වත් එකයි දෙකම එකයි ඉංග්‍රීසියෙන් රෙන්ට් එක අයිතිකාරය ගත්තොත් තමයි පුතේ ගැන්ලි කියලා කියන්නේ අයිතිකාරය ගෙවල් කුලිය කිව්වොත් පැහැදිලිව වෙන්නේ නැත්නම් මේ ව්‍යාපාරේ ගෙවල් කුලිය කිව්වත් එකයි ගොඩනැගිලි කුලිය කිව්වත් එකයි දෙකම එකයි පුතේ ඉංග්‍රීසියෙන් මොකද දෙකටම කියන්නේ රෙන්ට් එක රෙන්ට් එක කියන එක තමයි ගොඩනැගිලි කුලිය නැත්නම් ගෙවල් කුලිය කියලා කියන්නේ ගොඩනැගිලි කුලිය ගෙවල් කුලිය කියන්නේ දෙකක් නෙමෙයි දෙකම එකයි හරි ඊට පස්සේ 1.20 වවුචර් අංක 1216 පරිගණක ලදවට්ටම් නෑ අපේ පරිගණකයට ගෙවලා අපි 20000 පරිගණකයට 20000ක් ගෙවලා ඒක කොහෙටද දාන්න වෙනත් එකට දාන්න 20000යි හරි ඔය ටික එකතු කරන්න පල්ලෙහාට මේ පල්ලෙහාට එකතු කරන්න ටකල එකතු කරන්න කරාද ඔය ටික පල්ලෙහාට එකතු කරන්න එකතු කරානේ එකතු කරාම මට කියන්න ලදවට්ටම් තීරුව 3000යි ලදවට්ටම් තීරුව 3000යි වටිනාකම් තීරුව කියන්න පුතේ මට 84500ද 84500යි 84500න් ගැනුම් වලට 30000යි නායමි ගෙවීම් කිය 18000ද මේ මුදල් ගෙවීම 84500 නෙමෙයිද 84500යි නායමි ගෙවීම 18000 වියදම් 15000ද වියදම් 15000යි වෙනත් කීයද වෙනත් 21500ද වෙනත් 21500යි හරි දැන් පුතේ ඔය ගිණුම්ගත කරමු අපි අහගෙන ඉන්න දැන් මේ ටික ගිණුම්ගත කරමු අපි මේ පුතේ ජර්නල් වෙන වෙනම ඉගෙන ගත්තා තනි ව්‍යාපාරයක දුන්නාම කොහොමද දෙන්නේ කියලා එක ව්‍යාපාරයක උනාම කොහොමද දෙන්නේ කියලා තේරෙනවද හරි බලමු ලදවට්ටම් පස්සේ පුතේ මුළු මුදල් ගෙවීම 84500 එකපාරම බැර කරන්න පුළුවන් එහෙම ඒ ක්‍රමේ හරි අපි වෙනම ලියමු ගැනුම් පුතේ ගැනුම් තීරුවක 30000ක මුදල් බැරවිලා ගැනුම් ගිණුමට හර වෙන්න ඕනේ. මෙතන ලියන්න ගැනුම් ගිණුම 30000යි. මේ අලුත් විදියට දැන් අලුතෙන් බලාපොරොත්තු වෙන්නේ මේ විදියට කරන්න ඈ. ගැනුම් ගිණුම 30000යි. මේක නාහිම් පාලන ගිණුම 18000යි. නාහිම් පාලන ගිණුම 18000යි කියලා බැර කරන්න. ගැනුම් ගිණුම කියලා බැර 30000යි නාහිම් පාලන කියලා 18000යි. පුතේ වියදම් කියලා ලියන්නේ නැහැ. වියදමේ නම ලියන්න. මොකද්ද? ගෙවල් කුලී වියදම නේද? ගෙවල් කුලී ගිණුම 15000යි. අරබද මෙහෙම මෙතනින් මේ උඩේ දාන්න ඕනේ. ඊට පස්සේ ගෙවල් කුලියකට පුතේ අරන කලින් සුළු මුදල් එක ලියන්න ඕනේ. ඒක තමයි දින පිළිවෙලට එන්නේ. හරි. මේ සුළු මේ දෙක පුතේ මෙතනින් බල බල ලියන්නේ. ගෙවල් කුලියකට පුතේ කලින් ලියන්න ඕනේ සුළු මුදල්. එතකොට දින පැටලෙන්නේ නැහැ ඒකයි. සුළු මුදල් 1500යි. පුතේ මේ වියදම් තීරුව වෙනත් එකයි වෙන වෙනම. එතකොට මේ මෙතනින් බල බල ලියන්නේ. හරි. සුළු මුදල් 1500යි. ගෙවල් කුලී 15000යි. ගෙවල් කුලී ගිණුම බැර 15000යි. ඊට පස්සේ පරිගණක ගිණුම කියලා බැර ගන්න 20000. ඊළඟට මුදල් ගිණුමට බලන්න මේ විදිහට ලියලාද කියලා. ගැනුම් ගිණුම කියලා 30000ක් බැර කරලා ඇති. නාහිම් පාලන ගිණුම කියලා 18000ක් බැර කරලා ඇති. හරි. සුළු මුදල් කියලා 1500ක් බැර කරලා ඇති. ගෙවල් කුලිය කියලා 15000ක් බැර කරලා ඇති. පරිගණක කියලා 20000ක් බැර කරලා ඇති. හරි. නාහිමියට හර කරනවා පුතේ. දැන් මේවා හර කරමු. පුතේ මේ 30000 ගැනුම් ගිණුමට හර ගන්න ගැනුම් ගිණුමක් තියෙනව නේද? පුතේ ඔයා ගැනුම් ගිණුමක් තියෙනව නේද? ගැනුම් ගිණුමට හර කරන්න මුදල් කියලා 30000ක්. ඔයා ගැනුම් ගිණුමක් ඇඳලා ඇති.
ගැනුම් ගිණුමේ 74,000 කොහෙද දැන්ට ඇති ණය හිමි පාලන කියලා නේද? දැන් ගැනුම්කට හර ගන්න මුදල් කියලා 30000යි. ඔයා ගැනුම්කට හර කරන්න ණයින් පාලනයකට හර 18000යි මං ගාවත් තියෙනවා. ණයින් පාලනයකට හර ගන්න මුදල් කියලා 18000යි. ණයින් පාලනයකට හර ගන්න මුදල් කියලා 18000යි. සුළු මුදල් ගිණුමට හර කරන්න මුදල් කියලා 1500යි. සුළු මුදල් ගිණුමට හර ගන්න මුදල් කියලා 1500යි. හරි පොඩි පොඩි උත්තරයක් දෙන්න. සුළු මුදල් ගිණුම පොඩ්ඩක් බලන්න. සුළු මුදල් ගිණුම ශේෂය 500යි. මුදල් කියලා 1500. ඕන්න මේ මුදල් කියන එකට තව වචනයක් කියලා ලියන්න. මොකද්ද මෙතන ලියන්නේ? සුළු මුදලගේ ශේෂය 500 දැන් මුදල් කියලා 1500 ලිව්ව නේද? 1500 ලියන්න තු තව වචනයක් කියන්න. අග්‍රිමය ප්‍රතිපූර්ණ අග්‍රිමය ප්‍රතිපූර්ණය හරියටම හරි පුතේ. අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා. අන්න ඒකයි පුතේ දැන් නැත්තම් ඔයගොල්ලෝ හිතනවා අර පාඩමේදී ඒක සම්බන්ධ වෙන හැටි දැන් තේරුම් ගන්න. හරි මම නිකම් ප්‍රශ්නයක් අහන්නම්. අග්‍රිම මුදල කීයද? 2000යි 2000යි 500යි ශේෂය. පුතේ මේගොල්ලෝ ප්‍රතිපූර්ණය කරලා තියෙන්නේ මේ කාලච්ඡේදයේ මුල. අග්‍රිම මුදල 2000යි. මතකද සුළු මුදල් ගේම් දෙල්ලදී අපිව කරා නේද? දැන් සම්බන්ධ වෙන හැටි ඉගෙන ගන්න. හරි ඒකත් ඉවරයි. ඊට පස්සේ ඉච්චරයි නේ පුතේ ඔක්කොම ඉවරයි නේ. ලද වට්ටම් ලියන්න තියෙනවා. පුතේ ලද වට්ටම් 3000යි. ඇඳ ගන්න ගිණුමක් ලද වට්ටම් ගිණුමක් ටක ඇඳ ගන්න. ලද වට්ටම් ගිණුමක් ඇඳ ගන්න. ලද වට්ටම් ගිණුමක් ඇඳ ගන්න. නම් කරන් ලද වට්ටම් ගිණුම. ලද වට්ටම් ගිණුමට බැර කරන්න. නයින් පාලන කියලා 3000යි. ලද වට්ටම් ගිණුමට බැර කරන්න නයින් පාලන කියලා 3000යි. නයින් පාලන ගිණුමට හර කරන්න. ලද වට්ටම් කියලා 3000යි. නයින් පාලන ගිණුමට හර කරන්න ලද වට්ටම් කියලා 3000යි. නයින් පාලන ගිණුමට හර කරන්න ලද වට්ටම් කියලා 3000යි. හරිද? නයින් පාලන ගිණුමට හර කරන්න ලද වට්ටම් කියලා 3000යි. තව එකක් තියෙනවද? පරිගණක දැම්මේ නැහැ නේ. පුතේ පරිගණක අලුත් ගිණුමක් ඕනේ නැහැ තිබ්බනේ පරිගණක ගිණුමක්. පුතේ පරිගණක ගත්ත එක පරිගණකට හර ගන්න මුදල් කියලා. පරිගණක ගිණුම අලුතෙන් ඕනේ නැහැ තිබ්බා මට මතකයි මුල තිබ්බා. අලුත් පරිගණක ගිණුමක් ඕනේ නැහැ පරිගණක ගිණුමක් තිබ්බා මුල ඒකට හර කරන්න. පුතේ අර පරිගණක කියලා මුදල් එකට බැර වෙච්ච 20000 පරිගණක ගිණුමට හර කරන්න. පරිගණක ගිණුමක් තිබ්බා. පරිගණක ගිණුමක් මුල තිබ්බා ඒකට හර කරන්න මුදල් කියලා. පරිගණක ගිණුම මුදල් කියලා 20000 කර ගන්න. පරිගණක අලුතෙන් ඕනේ නැහැ. පරිගණක ගිණුම තිබ්බා. ගිණුම් දෙකක් ඕනේ නැහැ. හරිද? ඉතින් ලිවන්නේ තේරෙන්නේ ඔක්කොටම. දැන් උඩ මුදල් ලැබීම මුදල් ගෙවීම ඉවරයි. හරි. එන්න ඔන්න වැදගත්ම කරේ නෑ. ලදු පට්ටික ලිව්වා ලැබීම් ජර්නලේ, ගෙවීම් ජර්නල් ලිව්වා වවුචර් ටික. ඔන්න ජනවාරි 28 කියවන්න. චමිලාගෙන් ලද චෙක් පත අගරූ අතර චමිලාට දුන්වට්ටම දාවුසි කළා. පුතේ චමිලාගෙන් ඔය ලැබිච්ච චෙක් එක මොන ජර්නලේ ලිව්වද ඔයා? චමිලාගෙන් ඔය ලැබිච්ච චෙක් එක මොන ජර්නලේ ලිව්වද? ලැබීම් ජර්නල් ලැබීම් ජර්නලේ ලිව්වා. ඒක හරි. ලද චෙක් පත ලැබීම් ජර්නලේ ලිව්වා. හරි. ලැබීම් ජර්නලේ ලිව්වා. ලැබීම් ජර්නලේ ලිව්වා. කීයද ලද චෙක් එක? ලැබීම් ජර්නලේ බලලා ගන්න චමිලාගෙන් ලද චෙක් එක කීයද? 24000යි. මට කියන්න ඕක දැන් ලැබීම් ජර්නල් ලියලා ගිණුම්ගත වෙලා තියෙන්නේ කොහොමද කියලා කියන්න මට. ඕක ගිණුම්ගත වෙලා තියෙන්නේ කොහොමද කියන්නකො ලැබීම් ජර්නල් ලිව්වයින් පස්සේ. මුදල් හර 24 මුදල් හර 24000යි ණයගති පාලන බැර 24000යි. එහෙනම් ඕක අගර වුණා නම් මොකද කරන්න ඕනේ? ණයගති පාලන ඔව් ණයගති පාලන හර 24000යි මුදල් බැර 24000යි. මොන ජර්නල් ලියන්න ඕනේ? පොදු ජර්නල්. එකයි මේ මං තියරි පන්ති දෙන එක දෙපාරක ලියුවේ. දැන් බෑ දැන් අපි රිවිෂන් පන්තින එකපාරනේ. එතකොට දුන්වට්ටම කීයද යාළුවෝ? 1000යි. ඒ දුන්වට්ටමක් දැන් මොනව කරලා දාන්න ඕනේ? කියන්නේ අහෝසි කරන්න. අහෝසි. දුන්වට්ටම දුන්නාම කොහොමද ලියන්නේ? දුන්වට්ටම් හර හරි ණයගති පාලන බැර. එහෙනම් අගරුණාම
දුන්නට්ටම් බැර. නායකති පාලන නායකති පාලන හර. දුන්නට්ටම් බැර. කොහෙද ලියන්නේ ඒකත්? එහෙනම් පුතේ පොජ්ජන් එක ජර්නල් සරහන් දෙකකට ලියන්නේ නැහැ. චෙක් එක අගරු වෙන එක මුදල් බැර නායකති පාලන හර, දුන්නට්ටම හවුස් වෙන එක නායකති පාලන හර දුන්නට්ටම් බැර. පුතේ ඕක අපි පොජ්ජන්ලේ මන් තියරි පන්තියේ දෙපාරකට ලියෙව්වා. ඒ තියරි පන්තියේදී දැන් ඒක හරියටම ඉගෙන ගමු. ඉතින් ඒක ලියන්න එකපාරට. මට කියන්න ඔක්කොම නායකති පාලනයකට හර වෙනවා කීයක්ද? 25000. නායකති පාලන හර 25000යි. මුදල් බැර කීයද? 24000යි. 40000යි. දුන්නට්ටම් බැර 1000යි. 1000යි. පොජ්ජන්ලේ පොදු ජනලේ ලියන්න නායකති පාලන ගිණුම හර 25000යි. නායකති පාලන ගිණුම හර 25000යි. මුදල් ගිණුම බැර 24000යි. දුන්වට්ටම් බැර 1000යි. නායකති පාලන හර 25000යි. මුදල් බැර 24000යි. දුන්වට්ටම් හර 1000යි. ඉතින් තියරි පන්තියේදී මම ඔබ ලියුවේ ඔව් ඒක එතන තේරුම් ගන්න එහෙමයි ලියුවේ. චෙක් එක අගරු වෙන එක මුදල් බැර 24000යි නායකති පාලන හර 24000යි කියලා ලිව්වා. මතකයිනේ? ඊට පස්සේ වට්ටම හවුස් කරන 1000 දුන්වට්ටම් බැර 1000යි නායකති පාලන හර 1000යි. දැන් මම එකතු කරලා සාමාන්‍ය මේවා ලියන්න එකතු කරලා නායකති පාලන හර ඔක්කොම 25000යි. මුදල් බැර 24000යි. දුන්වට්ටම් බැර 1000යි. ලියන්න චමිලාගෙන් ලද චෙක් පත අගරු වීම. වට්ටම හවුස් කරනවා කියලා කියන්න ඕනේ නැහැ අනිවාර්යයෙන්ම හවුස් කරනවා. චමිලාගෙන් ලද චෙක් පත අගරු වීම. right. දැන් ගිණුම් ගත කරමු. සන්නක්ෂ ලිව්වනේ. සන්නක්ෂ ලිව්වා. හරි. ඉස්සලම් පුතේ නායකති පාලන 25000 එකපාර හර කරන්න බෑ. 25000 කර වෙලා මුදල් ගිණුමට බැර 24000යි දුන්වට්ටම් ගිණුමට බැර 1000යි නේද එන්නේ. තේරුණාද? මුදල් ගිණුමට හර 24000යි දුන්වට්ටම් ගිණුමට බැර 1000යිනේ. හරි. ඉතින් නායකති පාලන ගිණුමට එනම් හර කරන්න 25000 දෙපාරකට නායකති පාලන ගිණුමට දෙපාරකට හර කරන්න මුදල් කියලා 24000යි. ඉතින් වරහන් ඇතුළේ යන අගරු චෙක්. අගරු චෙක් කියලා ලියන්න. මුදල් වරහන් ඇතුලේ අගරු චෙක් 24000යි. දුන්වට්ටම් 1000යි. ඕන දුන්වට්ටම අහෝසි වීම කියලා ලියන්නත් පුළුවන්. නායකති පාලන හර කරන්න අගරු චෙක් කියලා 24000යි. ඉතින් මුදල් කියලාට වඩා හොඳ අගරු චෙක් කියලා ලියවනම් මුදල් එහෙම නැත්නම් වරද අගරු චෙක් 24000යි දුන්වට්ටම් 1000යි. නායකතියන්ට හර කර 25000 අපිට තේරෙනවද? 25000 නායකති පාලනකෙම දෙපාරක ලියුනේ 25000 කියලා එකපාර ලියන්නේ නැහැ. බැර වෙච්ච දෙකේ නම් දෙක ලිව්වේ. මුදල් එහෙම නැත්නම් අගරු චෙක් 24000යි දුන්වට්ටම් 1000යි. එහෙනම් ඒක ඉගෙනුම් දෙකට බැර කරන්න. මුදල් ගිණුමට බැර ගන්න අගරු චෙක් කියලා නැත්නම් නායකති පාලන කියලා ලිව්වට කමක් නැහැ. අගරු චෙක් කියලා ලිව්වම තමයි හරියම. මුදල් ගිණුමට බැර ගන්න අගරු චෙක් කියලා 24000යි. දැන් තේරුණාද නායකතියන්ගෙන් ලැබිච්ච එක අගරු වුණාම ඇයි මුදල් බැර වෙන්නේ කියලා? දැන් රිවිෂන් පන්තියේ බැංකු සැසුම් කරද්දී හොඳටම තේරෙයි ඈ. හරි අගරු චෙක් කියලා බැර කරන්න මුදල් නායකති කෙලිනට වඩා අගරු චෙක් 24000යි. දුන්වට්ටම් ගිණුමට බැර ගන්න දුන්වට්ටම් අහෝසි වීම කියලා 1000යි. දුන්වට්ටම් ගිණුමට බැර ගන්න දුන්වට්ටම් අහෝසි කිරීම කියලා 1000යි. දුන්වට්ටම් ගිණුමට බැර කරන්න කොහොමද කියලා බලන්න. දුන්වට්ටම් ගිණුමේද හරියට බලන්න දුන්වට්ටම් ගිණුමේ ලියලා තියෙන්නේ. බැර පැත්තේ පස්සේ. අපිද? අය අහනකොටද මොකද ඇහුවේ? මුදල් පාලනයේ බැර පැත්තේ පස්සේ. මුදල් පාලනයකට බැර කරන්න අගරු චෙක් කියලා. නැත්නම් නායකති පාලන කිලුවත් කමන්නේ 24000යි. බැර පැත්තේ පස්වෙනියක් තියෙනවා සර්. මුදල් ගිණුමේ බැර පැත්තේ පස්වෙනියට තියෙන කියලා දාන්නේ. පරිගණකයේ විතර තියෙන පරිගණකයේ 20000. පරිගණක කියලා 20000 තියෙන. ඊට අරින් ලියන්න අගරු චෙක් කියලා 24000යි. ඒක නායකති පාලනයකට හර වුණා. දුන්වට්ටම් 10 දුන්වට්ටම් කට බැර ගන්න වට්ටම් අහෝසි කිරීම.
හරි නේද පුතේ පැහැදිලි නේද මේ අපි දැන් එක එක ජර්නල් වෙනම ඉගෙන ගත්තා ඕලෙවල් කාලේ එහෙම එකක් දැන් මේ එක්කම එකට දුන්නොත් ව්‍යාපාරයක මොකද වෙන්නේ කියලා දැන් තේරුම් ගන්න හරි එකක් ඉවරයි පුතේ එහෙනම් චෙක් ලැබුණාම ලැබීම් ජර්නල් එක අගරුණාම මොන ජර්නල් ලියන්නේ පොදු ජර්නල් එතකොට දුන්නටම දුන්නොත් දුන්නටම අහෝසි කරන්නත් ඕනේ කියලා තේරුණාද දැන් හරි නිකුත් කළාද හරපට්ටික ලියන්න ටග්ගල ආපසියවම් ජර්නල් ලියන්නේ වේගෙන් ලියන්න නිකුත් කළාද හරපට්ටික ලියන්න ආපසියවම් ජර්නල් වේගෙන් ලියන්න නිකුත් කළාද හරපට්ටික ලියන්න ආපසියවම් ජර්නල් ආපසියවම් ජර්නල් ලියන්න හරපට්ටික ජනවාරි 4 222 2000යි 1/4 222 අමර 2000යි 1/16 හරපත් අංක 223 සුගත් 3000යි එකතුව කීයද පුතේ 5000ද ආපස්සේ යවුම් ජෙල් එකතුව 5000යි නේද කියන්නේ ඒකලින් 1/31 පොදු ලෙජරයට පිටපත් කළා කියලා ලියන්න 5000 5000 ලියන්න පොදු ලෙජරයට පිටපත් කළා කියලා 5000 ලියන්න පොදු ලෙජරයට පිටපත් කළා කියලා ලියන්න හරි පොදු ලෙජරයට පුතේ එහෙනම් ආපසු යවුම් ගිණුමක් ඕන නහින් පාලන ගිණුම තියෙනවනේ මේ නහින් පාලන ගිණුම තියෙනවා ඇඳ ගන්න ආපසු යවුම් ගිණුම ටක් ඇඳ ගන්න ආපසු යවුම් ගිණුමක් ඇඳ ගන්න වේගෙන් හරි ආපසු යවුම් ගිණුම ඇඳද පුතේ ආපසු යවුම් ගිණුමක් ඇඳද හවුද පුතේ ආපසු යවුම් ගිණුමක් ඇඳ නේද ආපසු යවුම් ගිණුම ඇඳද ඇඳනේ හරි ආපසු යවුම් ගිණුමේ ආපසු යවුම් කියන්නේ වියදම් වල අඩුවීමක් එන ආපසු යවුම් එකේ මොන පැත්තේද බැර නහින් පාලන හර ආපසු යවුම් එකට බැර ගන්න නහින් පාලන කියලා ආපසු යවුම් ගිණුමට බැර ගන්න නහින් පාලන කියලා ආපසු යවුම් ගිණුමට බැර ගන්න නහින් පාලන කියලා 5000යි ඒක නහින් පාලන ගිණුමට හර කරන්න ආපසු යවුම් කියලා මේ නහින් පාලන ගිණුමට හර කරන්න ආපසු යවුම් කියලා 5000යි නහිමි පාලන ගිණුමට හර ගන්න ආපසු යවුම් කියලා 5000යි කරාද හරිද නහින් පාලන ගිණුමට හර ගන්න ආපසු යවුම් කියලා 5000යි 5000යි නේ හරිද පුතේ කරානේ ඊට පස්සේ ඒක හරි ඒක හරිනේ ඊට පස්සේ නිකුත් කළාද බැරපත් ආපසු යොම් ජෙල් ලියන්න ටක් ගන්න පුතේ ආපසු යොම් ජෙල් ලියන්න ඔය දෙක ආපසු යොම් ජෙල් ලියන්න ඔය දෙක වේගෙන් ලියන්න ආපසු යොම් ජෙල් ලියන්න ඔය දෙක ලියවද පුතේ ඔය දෙක ආපසු යොම් ජෙල් ලියන්න ඔය දෙක ආපසු යොම් ජෙල් ලියන්න ලියවනේ පුතේ කීයද ආපසු යොම් ජෙල් එකතු වෙන්නේ ඔක ලියවනේ ආපසු යොම් ජෙල් ජනවාරි 4 සමන්ති කියලා 4000යි බැරපත් අංක 342යි 343යි ජනවාරි 16 බැරපත් අංක 343 ජයන්ත 3000යි කියලා පුතේ දෙක එකතු 7000ද ඒකෙන් ලියන්න මොකක් කරයි කියලා පුතේ 7000ට මොකක් කරයි කියලා ලියන්න ඕනේද ලියන්නකෝ පොදු ලෙජරයට පිටපත් කළා කියලා ලියන්නේ 7000ට ඒ 7000ට පොදු ලෙජරයට පිටපත් කළා කියලා ලියන්න ඒ 7000ට ලියන්න පොදු ලෙජරයට පිටපත් කළා එහෙනම් පුතේ ආපසු යොම් වල දිස්රහන කියන්නේ ආපසු යොම් කියන්නේ ආදායමක් ආදායම් වල අඩුවීමක් කියන්නේ ආපසු යොම් වල දිස්රහන ආපසු යොම් ගිණුම හර ආදායම් වල අඩුවීමන්නේ ණයගති පාලන ගිණුම් බැර ආපසු යොම් ගිණුමට හර ගන්න ණයගති පාලන කියලා
ආපසු එවුම් ගිණුමට හර කරන්න ණයගති පාලන කියලා. ආපසු එවුම් ගිණුමට හර කරන්න ණයගති පාලන කියලා. ඉතින් මුදල් ලැබීම් කියලා ලදුපත් අංක පිළිවෙලට එනවා තමයි. මේකේ අලදුපත් අංක ටික හරිනේ. 101 102 103 104 105 නේ තියෙන්නේ හරිනේ. මම ප්‍රශ්නයක් කරනවා මුදල් ලැබීම් ජීවනයේ ලදුපත් පිළිවෙලට එන්න බෑනේ සර්. ඔය ගානේ ලදුපත් අංක නෑ පුතේ ලදුපත් අංක පිළිවෙලටම එන්න ඕනේ අයියේ. පුතේ ඔයා ලදුපත් අංක ඔයාගේ ලදුපත් ඔයා රිසිට් පොතෙන් නිකුත් කරද්දී රිසිට් පොතේ ගානට පිළිවෙලට තියෙන්න ඕනේ. ලදුපත් අංක ටික පිළිවෙලටම තියෙනවා. හරි. පැහැදිලිද පුතේ උත්තරේ? ඉතින් ආපසු යොමු කිරීමට හර කරන්න ණයගති පාලන කියලා 7000යි. ඒක ණයගති පාලනයකට බැර කරන්න ආපසු යොමු කියලා 7000යි. ණයගති පාලනයකට මොකද ඇඳලා තියෙනවා ඒකට බැර කරන්න. ණයගති පාලනයකට බැර කරන්න ආපසු යොමු කියලා 7000යි. ණයගති පාලනයකට බැර කරන්න ආපසු යොමු කියලා 7000යි. හරිනේ? හරි. පුතේ හරි නේද ඔක්කොමලා කරානේ? ඊට පස්සේ ඔන්න ජර්නල් වවුචර් වල තොරතුරු වැඩි කොහෙද ලියන්නේ? පුතේ ඔය ජර්නල් වවුචර් වල තොරතුරු කොහෙද ලියන්නේ? පොත් ජර්නලේ නේද? පොත් ජර්නලේ ලියන්න ඕනේ. ලියන්න පොත් ජර්නලේ ඉස්සලම 1.20 කැපිටල් සමාගමෙන් කල්බදු ක්‍රමයට මෝටර රථයක් මිලදී ගැනීම ලක්ෂ 15යි. පුතේ කල්බදු ක්‍රමය කියන්න වාට වෙනවම තියෙනවා පුතේ කල්බදු ඉගෙන ගන්න SLFRS 16 කියලා ප්‍රමිතියක් තියෙනවා පුතේ වාට ඉගෙන ගන්න. එතනදී කල්බදු කියන එක හරියටම කියලා දෙන්නම් 13 වසරේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි කල්බදු කියන්නේ පුතේ ලීසින් කියලා කියන්නේ. පුතේ ලීසින් වල වාට වෙනවම ඉගෙන ගන්න තියෙනවා. ඔයා හිතන් ඉන්න එක නෙවෙයි ලීසින් කියලා කියන්නේ වෙන එකක් ඈ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්න එකම ලීසින් කියලා තියෙන වෙන කතාවක්. හරි. පුතේ කල්බදු ක්‍රමයට ලක්ෂ 15කට ඔයා මෝටර රථයක් ගන්නවා. කොහොමද ලියන්නේ? ඔයාට මෝටර රථ එනවද නැද්ද? එනවා. මුදල් ගෙව්වේ නෑ තාම. මෝටර රථ හර කල්බදු වගකීම් ගිණුම බැර කියලා පොජ්ජෙන්ලේ ලියන්න. පොජ්ජෙන්ලේ ලියන්න මෝටර රථ ගිණුම හර කල්බදු වගකීම් ගිණුම බැර කියලා දෙන්නම් පුතේ කල්බදු ප්‍රමිතියේදී ඔය ටික. මෝටර රථ ගිණුම හර ලක්ෂ 15යි. මෝටර රථ ගිණුම අයින්ට වෙන හර ලක්ෂ 15යි. කල්බදු වගකීම් ගිණුම බැර ලක්ෂ 15යි. මෝටර රථ ගිණුම හර ලක්ෂ 15යි. කල්බදු වගකීම් ගිණුම බැර ලක්ෂ 15යි. මෝටර රථ ගිණුම හර ලක්ෂ 15යි. කල්බදු වගකීම් ගිණුම බැර ලක්ෂ 15යි. ඉතින් දැන්ට මෝටර රථ ගිණුමක් නෑ නේද? නෑ. ඇඳ ගන්න මෝටර රථ ගිණුමක්. ඊ කල්බදු වගකීම් ගිණුමයි. ටී ගිණුම දෙයක් ඇඳ ගන්න. සංකල්ප ටී ගිණුම දෙයක් ඇඳ ගන්න. අරක සංලක්ෂ ලියන්න මෝටර රථයේ කල්බදු ක්‍රමයට මිලදී ගැනීම. පුතේ කල්බදු ක්‍රමය කියන එක වාට ඉස්සරහදී ඉගෙන ගන්න තියෙනවා එතනදී කියලා දෙන්නම් ඈ. මෝටර රථයේ කල්බදු ක්‍රමයට මිලදී ගැනීම කියලා සංලක්ෂ ලියන්න. සංලක්ෂ ලියන්න මෝටර රථයේ කල්බදු ක්‍රමයට මිලදී ගැනීම කියලා ලියන්න ලිව්වනේ. සංලක්ෂ ලියන්න මෝටර රථයේ කල්බදු ක්‍රමයට මිලදී ගැනීම කියලා ලියන්න. ලියලා සංලක්ෂ ලිව්වනේ මෝටර රථයේ කල්බදු ක්‍රමයට මිලදී ගැනීම කියලා ලිව්වනේ. ලියලා පුතේ මෝටර රථ ගිණුමයි කල්බදු වගකීම් ගිණුමයි අඳ ගන්න. පළල රූල් දෙක ගානේ ඇති. පළල රූල් දෙක ගානේ ඇති මෝටර රථ ගිණුමයි කල්බදු වගකීම් ගිණුමයි අඳ ගන්න. මෝටර රථ ගිණුමයි කල්බදු වගකීම් ගිණුමයි අඳද? හරිද? මෝටර රථ ගිණුමට හර ගන්න කල්බදු වගකීම් කියලා ලක්ෂ 15යි. කල්බදු වගකීම් ගිණුමට බැර කරන්න මෝටර රථ කියලා ලක්ෂ 15යි. මෝටර රථ ගිණුමට හර ගන්න කල්බදු වගකීම් කියලා ලක්ෂ 15යි. කල්බදු වගකීම් ගිණුමට බැර ගන්න මෝටර රථ කියලා ලක්ෂ 15යි. ඉවරයිනේ? ඊට පස්සේ වවුචර් අංක බලන්න. ජර්නල් වවුචරේ බලන්න. 1.31 සමන්තිගේ ඉතිරි මුදල බොල් නෑ ලෙස කප හැරීම. දැන් අවුලක්. සමන්තික ඉතිරි ගාන කීයද කියලා හොයාගන්න. සමන්තික ඉතිරි ටික බොල් නෑ විදිහට කපනවා. සමන්තික ඉතිරි ගාන කීයද කියලා බලන්න.
ඒක ඉතින් ගානේ හොයලා ගන්න ඕනේ. පුතේ ආරම්භක සමන්ති කීයද? 20000යි. සමන්තික මුලින් 20000ක් දෙන්න තියෙනවා. මේ 20000යි ආයි පුතේ සමන්තිට විකුණනවා කීයක්ද? විකුණුම් ඉන්වොයිස් එක බලන්න 16000යි. එතකොට 20000යි 16යි 36000යි නේද? 36000න් සමන්ති සල්ලි කීයක් දෙනවද කියලා බලන්න. 27000යි දුන්වට්ටම 3000යි. ඒතර ඔක්කොම 30000ක් අඩු වෙනවානේ. ඒතර 6000යි. දුන්වට්ටම මුදල් 27000 දුන්වට්ටම 3000 නම් 6000යි. 6000න් පුතේ සමන්ති ආපහු එවනව කොච්චරද? 6000න් සමන්ති ආපහු එවනව කොච්චරද? 4000ක්. එහෙනම් මට කියන්න සමන්තියව ඉතුරුද කීයද දෙන්න ඉතුරු? 2000යි. තව 2000යි නේ. එහෙනම් ඒ 2000 පුතේ බොල්නාය විදිහට කපන්න. පොත්යෙන් ලියන්න බොල්නාය හර නායකති පාලන බැර. ඒක හානි කරන ලාභ කියලා ලිව්වත් හරි. ලියන්න. හානි කරන ලාභ එහෙම නැත්නම් ඇලෙරක් ගහලා බොල්නාය කිනුම හර 2000යි. නායකති පාලන බැර 2000යි. ලියන්න පොත්යෙන් ලේ. හානි කරන ලාභ එහෙම නැත්නම් ඇලෙරක් ගහලා බොල්නාය හර නායකති පාලන බැර. සංලක්ෂ්‍ය බොල්නාය කපහැරීම. විභක්ති සංලක්ෂ්‍ය හරිද? සංලක්ෂ්‍ය ලිව්ව නේද? මොකක්ද සංලක්ෂ්‍ය ලිව්වේ? බොල්නාය කපහැරීම. හානි කරන ලාභ එහෙම නැත්නම් බොල්නාය ගිණුම හර නායකති පාලන බැර 2000යි. සංලක්ෂ්‍ය ලිව්වනේ බොල්නාය කපහැරීම. පුතේ බොල්නාය ගිණුමක් ඕනේ දලුතෙන් ඕනේ නේ. බොල්නාය ගිණුමක් අලුතෙන් අදින්න. බොල්නාය නැත්නම් හානි කරන ලාභ ගිණුම. නායකති පාලන ගිණුම තියෙනවා. හානි කරන ලාභ ගිණුමක් අදින්න. එතන ඒකට හර කරන්න. හානි කරන ලාභ ගිණුමක් ඇඳලා ඒකට හර කරන්න නායකති පාලන කියලා. හානි කරන ලාභ ගිණුමක් හර කරන් ඇඳලා ඒකට හර කරන්න නායකති පාලන කියලා කීයක්ද? හානි කරන ලාභ කියලා ගිණුමක් ඇඳලා ඒකට හර කරන්න නායකති පාලන කියලා කීයද ගාන? 2000යි. ඒක නායකති පාලන ගිණුමට බැර කරන්න. නායකති පාලන ගිණුමට බැර කරන්න. නායකති පාලන ගිණුමට බැර කරන්න. බොල්නාය නැත්නම් හානි කරන ලාභ කියලා 2000යි. බොල්නාය එහෙම නැත්නම් හානි කරන ලාභ කියලා 2000යි. හරිනේ? හරි. ඊට පස්සේ තුන්වෙනි බලන්න ජර්නල් වවුචරය. 1/21 ජනවාරි මාසෙට අදාළ උපයුක්ත විදුලිය 10000යි. ජනවාරි මාසෙට අදාළ උපයුක්ත විදුලිය 10000යි. පුතේ තාම විදුලි වියදම් ගෙවලා නැහැ. කොහෙද ලියන්නේ? කොහෙද ඔකල් ලියන්නේ? පොජ්ජෙන්ලේ ලියන්න විදුලිය ගිණුම හර 10000යි උපයුක්ත විදුලිය බැර 10000යි. පොජ්ජෙන්ලේ ලියන්න විදුලිය ගිණුම හර 10000යි උපයුක්ත විදුලිය බැර 10000යි. විදුලිය ගිණුම හර 10000යි උපයුක්ත විදුලිය ගිණුම බැර 10000යි. ලිව්වද? සංලක්ෂ්‍ය උපයුක්ත විදුලිය සටහන් කිරීම. සංලක්ෂ්‍ය ලියන්න උපයුක්ත විදුලිය සටහන් කිරීම. හරි අලුත් ගිණුම් දෙයක් ඕනේ නේද? විදුලිය ගිණුම නෑ නේද? අලුත් ගිණුම් දෙයක් ගන්න පළයා රූල් දෙක ගන්න ඇති විදුලිය ගිණුමයි උපජිත විදුලිය ගිණුමයි. T ගිණුම් දෙයක් ගන්න විදුලිය ගිණුමයි උපජිත විදුලිය ගිණුමයි කියලා ගිණුම් දෙයක් ගන්න. T ගිණුම් දෙයක් ගන්න විදුලිය ගිණුමයි උපජිත විදුලිය ගිණුම් දෙයක් ගන්න ගත්තද? විදුලිය ගිණුමයි උපජිත විදුලිය කියලා ගිණුම් දෙයක් ගන්න ගත්තනේ. විදුලිය ගිණුමයි උපජිත විදුලිය කියලා ගිණුම් දෙයක් ගත්තද පුතේ?
නෑ ඔය ගිණුම් ශේෂ කරන්න ඕනේ නෑ පුතේ. ශේෂ පරීක්ෂමක් ඉල්ලලා නෑ. හරි. විදුලිය ගිණුමට හර ගන්න උපයෝගී විදුලිය කියලා කීයද? විදුලිය ගිණුමට හර ගන්න උපයෝගී විදුලිය කියලා 10000යි. උපචිත විදුලිය ගිණුමට බැර කරන්න විදුලිය කියලා 10000යි. හරිද? ඉවරයිනේ? ඉවරයිනේ පුතේ ඒක ඔක්කොමලා. හරි. එන්න ඊට පස්සේ සුළු ගෙවීම් සම්බන්ධ තොරතුරු. සුළු මුදල් ගෙවීම් වවුචර් ටික කොහෙද ලියන්නේ? සුළු මුදල් ගෙවීම් ජෙල්ලේ ඇඳලා නේ තියෙන්නේ. එතන ලියන්න. එන්න සුළු මුදල් ගෙවීම් ජෙල්ලේට. සුළු මුදල් ගෙවීම් ජෙල්ලේ ලියන්න. මං අදින්නේ මම මකලා තියෙන ඕගොල්ලෝ හදන්න. සුළු මුදල් ගෙවීම් ජෙල්ලේ ලියන්න ඔය ටික. ඔය ටික සුළු මුදල් ගෙවීම් ජෙල්ලේ ලියන්න. 1.17 සංග්‍රහ වියදම් 180යි ලියන්න. සුළු මුදල් ගෙවීම් ජෙල්ලේ ලියන්න 1.17 සංග්‍රහ 180යි. ඒක සංග්‍රහයකට විශ්ලේෂණය කරන්න. ලියුවද හරිද? 1.18 තැපැල් 1.18 තැපැල් 220ද ඔය තියෙන්නේ 220යි එක තැපැල් එකට විශ්ලේෂණය කරන්න. ඒක තැපැල් එකට විශ්ලේෂණය කරන්න. 1.20 මුද්දර 120යි ලියන්න. සුළු මුදල් ගෙවීම් ජෙල්ලේ ලියන්න 1.20 මුද්දර 120යි. ඒක තැපැල් එකට විශ්ලේෂණය කරන්න. වටිනාකම් තීරුවේ ලියලා ගෙවීම් තීරුවේ ලියලා තමයි දාන්නේ. මුද්දර කියලා ගෙවීම් එකට 120 දාලා තැපැල් එකට විශ්ලේෂණය කරන්න. තැපැල් එකට විශ්ලේෂණය කරන්න. හරි. ඊට පස්සේ 1.22 පිරිසිදු කිරීම 150යි. ලියුවද? ඒක පිරිසිදු කිරීම එකට විශ්ලේෂණය කරන්න. ඒක පිරිසිදු කිරීම එකට විශ්ලේෂණය කරන්න. හරි. කරන්නේ ළමයිනේ. ඊට පස්සේ හරි නේද? ඉවරයිනේ. ඊට පස්සේ තැපැල් එකක් නේ තියෙන 1.24 ලියුවද? 1.24 තැපැල් එකට විශ්ලේෂණය කරන්න. 1.25 පිරිසුදු කිරීම කියලා ඒක වටන ගෙවීම් එකේ ලියලා පිරිසුදු එකට විශ්ලේෂණය කරන්න. ඉවරද ඔක්කොම ලියලා? ලිපි ද්‍රව්‍ය දෙකක් ගෙවලා එක ලිපි ද්‍රව්‍යයට විශ්ලේෂණය කරන්න. දෙකම ලියලා ලිපි ද්‍රව්‍යයට විශ්ලේෂණය කරන්න. දෙකම ලියලා ලිපි ද්‍රව්‍යයට විශ්ලේෂණය කරන්න. හරි පුතේ මට එකතු වුණ ටික කියනවාද? සුළු මුදල් ගෙවීම් තීරුව එකතුව කීයද පුතේ? ගෙවීම් තීරුව එකතුව මට දාන්න කීයද? බලන්න එකතු කරන්න. ගෙවීම් 1110යි. හරි 1110යි හරි. මට කියන්න ඊට පස්සේ පළවෙනි තීරුව සංග්‍රහයක එකතුව 300ද? නෑ 400. සංග්‍රහ 180යි නේ. ඔව් සංග්‍රහ 180යි. තැපැල් 500යි. තැපැල් 500යි. පිරිසුදු කිරීම 230යි. හරි 230යි. ලිපි ද්‍රව්‍ය 200යි. 200යි නේ. හරි දැන් පුතේ සුළු මුදල් ගිණුමට ඔක පිටපත් කරමු. සුළු මුදල් මුළු ගෙවීම් 1000 කීයද කිව්වේ? 1110ද කිව්වේ ඔක්කොම ගෙවීම් ටික කියන්නේ. පුතේ ඔක්කොම ගෙවීම් ටික 1110 නේද මට කිව්වේ? ඔව් සර් 10යි. ඔක සුළු මුදල් ගිණුමට බැර කරන්න. සුළු මුදල් ගිණුමට බැර ගන්න විවිධ ගිණුම් කියලා 1110ක්. මේ සුළු මුදල් ගිණුමට බැර ගන්න විවිධ ගිණුම් කියලා 1110යි. සුළු මුදල් ගිණුමට බැර ගන්න විවිධ ගිණුම් කියලා 1110යි. ඒක සුළු මුදල් ගිණුමට බැර ගන්න පුතේ විවිධ ගිණුම් කියලා 1110 බැර කරාද? පුතේ 1110 අදාළ ගිණුම් වලට හර වෙන්න ඕනේ. මොනවද උනේ ගිණුම්?
සංග්‍රහ ගිණුමයි තැපැල් ගිණුමයි පිරිසිදු කිරීමයි ලිපි ද්‍රව්‍යයි. ලිපි ද්‍රව්‍ය ගිණුම තියෙනවා. ලිපි අලුත් ගිණුම් තුනක් අඳගෙන ලිපි ද්‍රව්‍ය ගිණුම තියෙනවා. ලිපි ද්‍රව්‍ය ඉදන් ගිණුම මුලින්ම ඇඳ එක තියෙනවා. අලුත් ගිණුම් තී ගිණුම් තුනක් අඳගන්න. ඉතින් අලුත් තී ගිණුම් තුනක් අඳගන්න. ලිපි ද්‍රව්‍ය ගිණුම තියෙන නිසා අලුත් තී ගිණුම් තුනක් අඳගන්න. අලුත් තී ගිණුම් තුනක් අඳගන්න. ලිපි ද්‍රව්‍ය ගිණුම තියෙනවානේ. උදේ සුළු මුදල් ගිණුමට බැරුණ 1110ක්. හරි. ඒකේ සංග්‍රහ ගිණුමට හර ගන්න සුළු මුදල් කියලා 180ක්. සංග්‍රහ ගිණුමට හර ගන්න සුළු මුදල් කියලා 180ක්. සංග්‍රහ ගිණුමට හර ගන්න සුළු මුදල් කියලා 180ක්. තැපැල් ගිණුමට හර ගන්න සුළු මුදල් කියලා 500ක්. තැපැල් ගිණුමට හර ගන්න සුළු මුදල් කියලා 500ක්. පිරිසිදු කිරීම ගිණුමට හර කරන්න පිරිසිදු කිරීම ගිණුමට හර කරන්න සුළු මුදල් කියලා 200ක්ද 200යි නේ 230යි නේ 230යි ලිපි ද්‍රව්‍ය ගිණුමක් උඩ ඇති ඒකට හර කරන්න ලිපි ද්‍රව්‍ය ගිණුමක් උඩ ඇති ඒකට හර කරන්න සුළු මුදල් කියලා කීයද 200යි. ඉතින් ඔයාලා දැක්කද මුළු ගානක්ම අපි ඔක්කොම ජර්නල් ඇඳලා පිටපත් කරන්න හැටි. ඔගේ වැට් තිබ්බ නැති එක විතරයිනේ. අනිත් ඉගෙන ගත්ත ඔක්කොම ජර්නල් ටික ඔය ගාන ඇතුලේ තිබ්බා. අපි මේ පාඩමේ ඉගෙන ගත්ත ඔක්කොම ජර්නල් ටික ඔය ගාන ඇතුලේ තිබ්බා. ඒ ඉගෙන ගත්ත ඒවාට වඩා තිබ්බා මේක. වට්ටම් අහෝසි වීම. ඒ කියන්නේ මේ ගාන හැදුවා නම් මුළු ඔක්කොම ටික කවවද නැද්ද? කව හැබැයි අර පොඩි පොඩි දැන් තිබ්බ තමයි අරවා ජර්නල් වල ඉගෙන ගන්න. හරි. එන්න පුතේ අන්තිම ප්‍රශ්නෙට ගිණුම් තුලනය කරන්න ඕනේ නැහැ. පුතේ ඉගෙන ගත්ත ඔක්කොම ජර්නල් ටික වැට් නැතුව තිබ්බා. තව අර වැට් එක විතරයි තිබ්බේ. අභ්‍යාසාංක 30ට එන්න. පුතේ විභාගෙට මෙහෙම ගාන දෙන්නේ නැහැ. අපි විභාගෙට දෙන ගණන් ඇදුවා මතකද? 21 20 වගේ දෙනවා ජර්නල් ටික දෙනවා. ටට්ටක් ගාලා පුතේ මේ ඔක්කොම දන්නවද කියලා චෙක් කරනවා ඈ. හරි අභ්‍යාසංක 30 පුතේ මේ ගාන කළා අද නතර කරන්නම් පේපර් එක ලබන සතිය බලන්නම් සම්දට ඈ වෙලා මදි වුණා පුතේ අභ්‍යාසංක 30 බලන්න දන්ත සල්ල වෛද්‍ය මහේෂ් රණවංශ විසින් දත් ගලවණෙක් කෙනෙක් දන්ත සල්ල වෛද්‍ය මහේෂ් රණවංශ විසින් 21 දින ශල්‍යාගාරයක් ආරම්භ කරන ලදී දත් ගලවන්න ශල්‍යකාරයෙන් දත් ගලවන එක කරන්නේ දන්ත ශල්‍යාගාරයට සම්බන්ධ සියලුම ගනුදෙනු ඒ සඳහා ආරම්භ කළ ලද බැංකු ගිණුමක් මගින් පවත්වා ගනී. කියන්නේ මුදල් ගිණුමක්. 21 ජනවාරි මාසයේදී පහස්දාන් ගනුදෙනු සිදු වී ඇත. පුතේ ආයන්න යන්න උයන්න කියලා ගනුදෙනු පහක් දීලා අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු ගිණුම්ගත කිරීමට ජර්නල් සටහන් මුදල්ද ඇතුළුව. හරිද? ඒකනම් ඇත්ත. පුතේ අපේ කොල්ලෙක් දාලා තියෙන නම කියන්නේ නැහැ කොල්ලගේ හොඳ නැහනේ. ඒකට නම් කෙල්ලෙක්ගේ නමක් දැම්ම නම් හරිලු. මම දත් ගලවන එකට වෙන්නේ නැති නේ. හරි අහගන්න. හරි අහගෙන ඉන්න. උදේ ඒ ඔපු කොල්ලගේ නම කියන්නේ හොඳ නැහැ. හරි ඌ ඊයරත් මගේ FB එකට දාලා තියෙනවා නම කියන්න එපා කියලා. හරි අහගන්න. හරි. ඉහත ගනුදෙනු ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් මුදල්ද ඇතුළුව. පුතේ අඳ ගන්න පොත් ජර්නලයක්. හරි. ඉහත ගනුදෙනු ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් මුදල්ද ඇතුළුව. ඒ කියන්නේ පුතේ පොදු ජර්නලේ ඕන එකක් ලියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔය ඔක්කොම ටික පොත් ජර්නලේ ලියන්න කියලා ඔය කියන්නේ. ඉහත ගනුදෙනු ජර්නල් සටහන් මුදල්ද ඇතුළුව පොත් ජර්නලයක් අඳගන්න. ඔව් නේ පුතේ. මම කියන්න දෙයක් නැහැ. හරි හරි පුතේ අහගෙන ඉමු. පුතේ අන්ද පොත් ජර්නලයක්. හරි පොත් ජර්නලයක් අන්දනේ.
ඉතින් දැන් තේරෙනවද account දවසකට අද කොච්චර පිටු කරාද කියලා ඉන්න තාම 13 වසරට ඕගොල්ලෝ ආවේ නැහැ 13 වසරේ සමාගම් ගානක් එහෙම හදද්දි එක ගාන පිටු 5ක් 6ක් යනවා එක ගාන සමාගම් ගාන හරිද දැන් ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි ඕගොල්ලෝ කොහොමද මෙච්චර වැඩ කරන්නේ කියලා. ඔව් පුළුවන්. ඒකයි පුතේ ක්‍රමයෙන් මේකට හුරු වෙන්න එකපාර පුළුවන් වෙන්නේ නැහැ. හරි. පුතේ මං කිව්වේ මේ විෂය පුළුවන් වෙන තැන දන්නේ නැහැ. ඕගොල්ලෝ පුතේ ගානට ඒකට හුරු කරවලා ගන්නම්. ඇන්දනේ පොජ්ජල්ලයක්. හරි. පොජ්ජල්ලේ ඇඳලා තනි රූල් පිටුවම් යන්නේ ගන්නෑ. පිටුවට යයි. හරි. පොජ්ජල්ලේ ඇඳනේ හරි පුතේ පොජ්ජලේ ඇඳනේ හරි පුතේ පොජ්ජලේ ඕන එකක් ලියත හැකි අයන්න හරි ලියන්න අයන්න පුරි ලියන්න පොදු ජර්නලය පුතේ මුදල් ලැබෙන ඒවා කියන ඒවා පොජ්ජලේ ලියන්න පුළුවන් ඕන එකක් පොජ්ජලේ පුළුවන් අයන්න බලන්න ප්‍රාග්ධනීය ලෙස 2,50,000ක මුදලක් ආයෝජනය කළ අතර 60,000ක බැංකු ණයක් ලබා ගන්න ලදී. පුතේ ඒ ව්‍යාපාරය මොනවා කරන එකද කරන්නේ? පටන් ගන්න එක නේද? පටන් ගනිද්දී ඔක්කොම මුදල් කීයක් දානවද? පටන් ගනිද්දී මුදල් කීයක් එනවද ව්‍යාපාරයට කියන්නේ? 8,50,000. එතකොට මුදල් ගිණුමට හර වෙනවා කීයක්ද? 8,50,000යි. බැංකු ණය ගිණුමට බැර වෙනවා කීයක්ද? 6,6යි. ප්‍රාග්ධන ගිණුමට බැර වෙන්නේ කීයද? 2,50,000 නේ. එහෙනම් පොජ්ජලේ ලියන්න අයන්න කියලා දාලා මුදල් ගිණුම හර 10 වලින් පුළුවන් නේ 10 වලින් කියලියන්න රුපියල් 10 වලින් හදන කට්ටිය 10 කියලිලා හදන්න මාත් 10 වලින් හදන්න මුදල් ගිණුම හර 850යි මුදල් ගිණුම හර 850යි උදේ බැරසටහන් 2යි බැංකු ණය ගිණුම බැර 600යි ප්‍රාග්ධන ගිණුම බැර 250යි සංලක්ෂයේ මොකද්ද සංලක්ෂය මොකද්ද සංලක්ෂය මොකද්ද පුතේ නව ව්‍යාපාරය ආරම්භ කිරීම නව ව්‍යාපාරය ආරම්භ කිරීම හරිද හරිනේ ලිවනේ ව්‍යාපාරය ආරම්භ කිරීම කියලා ලිවනේ ඊට පස්සේ බෑ පුතේ මේකෙදී මේ මුදල් ගිණුම හරියට ලිව්වම ඇති ආය ලැබීම් ගේම් කතාවක් ඕනේ ඊළඟ එක දෙක ආයන්න
800ක් වන්නා දන්සල් උපකරණ මුදලට මිලදී ගන්නදී කියනෝදේ උපකරණ හර මුදල් බැර මේ 2012 විභාග ප්‍රශ්නය දැක්කනේ ආයන්න දාන්න උපකරණ ගිණුම හර මුදල් ගිණුම බැර උපකරණ ගිණුම හර 800යි මුදල් ගිණුම බැර 800යි උපකරණ ගිණුම හර 800යි මුදල් ගිණුම බැර 800යි හරිද උපකරණ ගිණුම හර 800යි මුදල් ගිණුම බැර 800යි යන්න නෑ පුතේ ගෙවීම් දෙන්න ලියන්නේ නෑ දැන් ඔක්කොම පොජ්ජලේ ලියද හැකි ඒවා දැන් ගෙවීම් දෙලේ ලියලා ඉන්න ඕනේ නෑ ඔක්කොම පොජ්ජලේ ලියන්න කියලා කියන්නේ පොජ්ජලේ ලියවනම් හරිය ඉතින් පොජ්ජලේ පුතේ අර මේ ගිණුම හර මේ ගිණුම බැර කියලා ලියවනම් ආයි ගෙවීම් දෙලේ ලියන්න ඕනේ නෑ මේ ඔක්කොම පොජ්ජලේ ලියන්න කියලා කියන්නේ යන්න දන්ත ශල්‍යකාරයෙන් 60000ක් උපයන ලදී ඒ කියන්නේ මොනවද අත් පිට සැපෙව්වත් නැර සැපුවත් ඒ විකුණුම් නේද හරි ඉතින් අරගෙන ලියුවනේ උපකරණ මිලදී ගැනීම කියලා සංලක්ෂ්‍ය ලිව්වද උපකරණ අත් පිට මිලදී ගැනීම කියලා සංලක්ෂ්‍ය ලියන්න හරි යන්න දන්ත ශල්‍යකාරයෙන් 60000ක් උපයන ලදී මේ 35000ක් මුදලින් ලැබුණු අතර ඉතිරිය දන්ත වෛද්‍ය රක්ෂණයක් යටතේ නාවාගත් රෝගීන් සඳහා රක්ෂණ සමාය ලැබිය යුතුයි. ඒ කියන්නේ ණයටනේ. ඒ ණයටනේ පුතේ ඉතින්. ලැබිය යුතු මුදල් කියන්නේ ණය. එහෙනම් මට කියන්න විකුණුම් කීයද? මුදල් ලැබුණා නැතා විකුණුම් කීයද? 60000යි විකුණුම් ගිණුම් බැර 60000යි මුදල් ගිණුම හර 35000යි ණයකදී පාලන හර 25000යි. හරසටහන් දෙකයි එක බැර සටහනයි. ලියන්න. ලියන්න කියලා දාන්න ලියන්න. මුදල් ගිණුම හර 35000යි ණයගති පාලන හර 25000යි විකුණුම් ගිණුම බැර 60000යි මුදල් ගිණුම හර 35000යි ණයගති පාලන හර ලැබිය යුතු ගිණුම් කියලා කියන්න ඕනේ ණයගතිය ඔය ඉතින් මුදල් ගිණුම හර 35000යි ණයගති පාලන හර 25000යි විකුණුම් ගිණුම බැර ඔන්න ඉතින් සේවා ආදායම් නැත්නම් දත් ගැලවීමේ ආදායම් කියලා ලියද හැකි එහෙම කැතයි විකුණුම් කියලා ලියන්න දහස් වලින්ද ලියන්නේ මම අපල දාන්න તો ඉවරයිනේ ලැබිය යුතු රක්ෂණ මුදල් කියලා ලියන්න පුළුවන් ඕනේ නැහැ ඉතින් ඒක ණයගති ණයන්නේ සේවාව සපයලා තියෙන්නේ ලැබෙන්න ඕන රක්ෂ සමාය ඒක වෙන කතාවක් ණයගති පාලන කියලා ලියන්න ණයගති පාලන ණයන්නේ පුතේ සේවාව සපයලා තියෙන්නේ විකුණුම් බැර තවත් 25000 ලැබෙන්න තියෙන එක ණයගති පාලන එච්චරයි මොකද ඒකට සංලක්ෂ්‍ය පුතේ ණයට මොනවද සේවා සැපීම් නැත්නම් සේවා සැපීම් පියව ආදායම සේවා සැපීම් පියව ආදායම හරි 16 ඉතින් ඔන්න ඕක අහගන්න ඊයන්න 16000ක දන් සැපීම් මිලදී ගන්නලාදී මුදල් ගෙවලා. ඒතර මුදල් බැර 16000යි. 4000ක් වන්න දන් සැපීම් මාසයකදී ඉතුරුව තිබිනි. එහෙනම් පුතේ කොච්චරද පාවිච්චි කරලා තියෙන්නේ? කොච්චරද පාවිච්චි කරලා තියෙන්නේ? හරිද? කොච්චරද පාවිච්චි කරලා තියෙන්නේ පුතේ කියන්නේ? 12000යි. 12000. එහෙනම් භාවිතා කළ ද්‍රව්‍ය 12000යි. දත් ගලවන්න. තොගේ කීයද? ඉතුරු වෙලා තියෙනව නේද 4000? ඒක තොගය. ඉතිරි තොගය. ලියන්න පුතේ හරසටහන් දෙකයි. භාවිතා කළ දන් සැපයුම් ද්‍රව්‍ය 12000යි. හරසටහන් දෙකක් ලියන්න. ඊයන්න කියලා දාලා භාවිතා කළ දන්ත සැපයුම් ද්‍රව්‍ය නැත්නම් භාවිතා කළ ද්‍රව්‍ය 12000යි ඉතිරි තොග ගිණුම හර
4000යි මුදල් ගිණුම බැර 16000යි. ඉතින් 16000 කියව ගත්තා. මුදල් බැර 16000යි. ඒකෙන් 12000 පාවිච්චි කරා. භාවිතා කළ දැන් ඉතිරිය 4000. එකටම ලියන්න ඕනේ. ඊව සංලක්ෂයේ භාවිතා කළ ද්‍රව්‍ය 12000යි ඉතිරි තොගය 4000යි මුදල් බැර 16000යි. ඊවද යන්න දන් සැපියුම් ද්‍රව්‍ය සටහන් කිරීම. 16000ක් ගත්ත මුදල් බැර 16000යි. හරි. ඒකෙන් භාවිතා කර 12000 ඉතුරු 4000 ඉතුරු වෙලා. හරිනේ? අන්තිම එක 10000ක මාසික වැටුපත් දන්සායක ගෙවන ලදිපුතේ. සේවකට වැටුප් ගෙවලා 10000ක්. පුළුවන් පුතේ ගිණුම් කෙල් ලියන්න පුළුවන්. 80000ක වැටුප් ගෙවලා කොහොමද ලියන්නේ? 10000ක් වැටුප් ගෙවලා ඉස්සරහට කියන්නකෝ. වැටුප් පර 10000යි මුදල් බැර 10000යි. වැටුප් පර 10000යි මුදල් බැර 10000යි. වැටුප් ගිණුම හර 10000යි මුදල් ගිණුම බැර 10000යි. වැටුප් ගිණුම හර 10000යි වැටුප් ගිණුම හර පුතේ හරි ළමයි ප්‍රශ්නයක් අහලා දින මම උත්තරයක් දෙන්න එකට. හරි. වැටුප් පුතේ අර 16000ටම ඕනනම් ලියන්න තිබ්බා මුදල් බැර 16000යි ගැනුම් හර 16000යි කියලා. ඊට පස්සේ ගැනුම් ගිණුමෙන් පාවිච්චි කරපු ටික ලියන්න ඕනේ. ඒක ඉස්සරහදී කියලා දෙන්නම්. දැන්ට ඔය විදිහට තේරුම් ගන්නකෝ. ඒ 16000ටම ගැනුම් කියලා ලිව්වත් හරි කවුරුන් ළමෙක් ඈ. ඒකට තව ජීවන සරණ ලියන්න වෙනවා. ඒකයි මම එකපාරම ලිව්වේ. හරි. එහෙනම් පුතේ අදට කරපු ටික තේරුණා නේද? එහෙනම් ඔය තියරි පන්ති ළමයිට හෙට අවිස්සාවෙන් ළමයිට තියෙන උදේ ක්ලාස් එකක් 8:10. එතකොට පිළියන්දල් ළමයිට බ්‍රහස්පතින්දා 8:10 තියෙනවා. එහෙනම් පුතේ මේ ටියුට් එක ඉවරයි. ඊට පස්සේ පුතේ ලබන මාසෙට දීලා තියෙන ඕගලන්ට මෙන්න මේ ටියුට් එක ගිණුම් කරන සමීකරණ 1යි පේපර්ස් 2යි. ඒක පුතේ ලබන සතියෙදි තියෙන්න ඕනේ. මම තුන්වෙනි පේපර් එකට උත්තර ලබන සතියේ කතා කරන්න. එහෙනම් පුතේ ඔගේ ගෙවල් වලින් යනවා නම් මෙන්න මේ ටැබිලි පාට් ටියුට් එකක්. ඒකේ නම ගිණුම් කරන සමීකරණ. ඒක අරන් තියාගන්න. ලබන සතියේ පටන් ගන්නවා. එහෙනම් පුතේ අද රිවිෂන් ක්ලාස් එක ඉවරයි.